සුබෝදේශනක් හැමෝටම මම හිතන්නේ ආව ඇහෙනවා හැමෝටම දැනට අපි ඔන්ලයින් ක්ලාස් එකේ ක්ලාසස් 4ක් කරා. එතකොට ඒ ක්ලාසස් 4ෙම මම වීඩියෝස් දාලා තියෙනවාට ගෲප් එකේ බලන්න පුළුවන්. ගිය සතියේ ක්ලාස් එක කරේ නැහැ මොකද ගිය සතියේ පොය හින්දා සෙන්ටර් එක වහලා ඒ හින්දා ක්ලාස් එක සාමාන්‍ය පොය දවස්වල කෙරෙන්නේ නැහැ. ඒ හින්දා මේ ඔන්ලයින් ක්ලාස් එකක් කරේ නැහැ ගිය සතියේ. ඒ හින්දා අද කරනවා. අද එතකොට මේ ක්ලාස් එකේ පස්වෙනි දවසේ. මම එහෙනම් ඔයාලට ස්ලයිඩ් එක ෂෙයා කරන්න. right types of viruses කියන තැන තමයි අපි ගිය සතියේ කලින් සතියේ නැවතුනේ. types of viruses. එතකොට මේකෙදි කතා කරා අපි trojan, worm, time worm, logic worm, macro viruses ගැන. මේ වෛරස් වර්ග පහ ගැන කතා කරා. කාට හරි මේ ලෙසන් එක මිස් වුණා නම් ඔයාලට ආපහු වීඩියෝ ටික බලන්න පුළුවන්. දැන් මේක ඇත්තම දැන් කලින් ක්ලාස් එකේ කියන්නේ දැන් ෆිසිකල් ක්ලාස් එකේ කාට හරි දවසක් මිස් වුණොත් මේ වීඩියෝස් ටිකෙන් එයාට කවර් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද ඔන්ලයින් ක්‍රමය තෝරගෙන තියෙන ක්ලාස් එකට එන්න අමාරු හරි ඔයාලට තියෙන මොකක් හරි පහසුවක් හින්දානේ. ඒ හින්දා මේකෙන් ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. නැවත මේක බලන්න පුළුවන්. right අපි එහෙනම් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ස්ලයිඩ් එකේ ඉඳලා copyright issues වලින් ඉඳලා තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. right මොකක්ද copyright එක කියලා කියන්නේ? නැත්නම් copy කරනවා. හරි. copy කරනවා කියලා කියන්නේ තව කාගේ හරි දෙයක් අපි බලෙන් ගන්නවා කියන එක. තව කාගේ හරි දෙයක් අපි බලෙන් ගන්නවා. කවුරු හරි දෙයක් කරොත් ඒකම කරනවා. එතකොට තමයි කියන්නේ අපි යාව copy කරා කියලා. එතකොට මේ copyright issues කොහොමද හැදෙන්නේ? හරි. මේකේ කියලා තියෙනවා the content මොනවද content කියලා කියන්නේ? photos, videos, songs, arts, PDF වගේ ඕනෑම ෆයිල් එකක් we find on the internet belongs to someone else. හරි. ඉන්ටර්නෙට් එකේ තියෙන මොනවා හරි ෆොටෝ එකක්, වීඩියෝ එකක්, සෝන් එකක් නැත්නම් ෆයිල් එකක් ඒවා ඇත්තටම කාට හරි අයිති දෙයක්. දැන් හිතන්නකෝ මම උදාහරණයක් ගන්න YouTube කියලා. YouTube එකේ තමයි YouTube කම්පැනි එකේ වීඩියෝස් නෙවෙයි තියෙන්නේ. ඒ YouTube headquarters වල නැත්නම් YouTube කම්පැනි එකේ වීඩියෝස් නෙවෙයි තියෙන්නේ. වෙන කට්ටිය YouTube එකට ඇවිල්ලා account හදාගෙන register වෙලා publish කරපු එහෙම නැත්නම් upload කරපු වීඩියෝස් තමයි තියෙන්නේ. එතකොට ඒවට ඉන්නවා අයිතිකාරයෝ. හරි. You cannot download and use them for free without letting them know. හරි. ඒ අයිතිකාරයෝ ඉන්න ඒවට අපිට ඒවා ෆ්‍රී පාවිච්චි කරන්න බෑ. එයාලා දැනුවත් කරන්නේ නැතුව. Sometimes we have to pay or get a license from the owner to use them commercially or personally. සමහර වෙලාවට අපි එහෙම නැත්නම් ඒක මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හරි software එකක් හරි ගන්න ඕනේ. ඒක ලයිසන්ස් කරගන්න ඕනේ. ඒක වෘත්තීය වශයෙන් හරි පෞද්ගලික වශයෙන් හරි භාවිතා කරනවා නම් එක්කෝ ඒක මිලදී ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ලයිසන්ස් කරගන්න ඕනේ. නැත්නම් වෙන්නේ අපි කරන්නේ හොර වැඩක් වගේ දෙයක් තමයි මේක වෙන්නේ. හැබැයි ගොඩක් කට්ටිය මේ දේ කරනවා. ඒ කියන්නේ copyrights ඒ කියන්නේ දැන් අපිට අයිති නැති දේවල් අපි ඉන්ටර්නෙට් එකෙන් ගන්නවා. හරි හිතන්නකො මෙහෙම. ඔයාලා දැන් මොකක් හරි එකක ඉමේජ් එකක් ඕන වෙනවා. ඔයාලා මොකද කරන්නේ? කෙලින්ම Google එකට ගියා. මම පොඩක් ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හිතන්නකො ඔයාලට ඉමේජ් එකක් ඕනේ වුණා. fifth generation computers නැත්නම් අපි ගමු මොකක්ද කායක ඉමේජ් එකක් වුණා කියලා කායක ඉමේජ් එකක් වුණා. ඔයාලා මොකද කරන්නේ? මෙහෙම Google එකේ සර්ච් කළා කා කියලා. මෙන්න මෙතන ඉමේජස් වලට ගියා.
මේක මෙහෙම රයිට් ක්ලික් කරා save image as කියලා අන්න ඔක ඩෙස්ක්ටොප් එකට ඩවුන්ලෝඩ් කරා. එතකොට ඒ ඉමේජ් එක එනවා ඩෙස්ක්ටොප් එකට. තේරෙනවද? හැබැයි ඔහොම ඩවුන්ලෝඩ් කරන එක ඔක කොපිරයිට්. මොකද මේ ඉමේජ් එක කාට හරි අයිති දෙයක්. ඒ හින්දා අපිට මේක මෙන්න මේ විදිහට මේ ඉමේජ් එක ගන්න බෑ ඇත්තටම. එතකොට අපි කරන්නේ හොර වැඩක්. හැබැයි සමහර වෙබ්සයිට්ස් තියෙනවා අපිට එයාලා ඒ කියන්නේ එයාලා ඉමේජස් දාලා තියෙන එයාලා අපිට අවශ්‍ය දෙනවා ගන්න කියලා. ඒ ඉමේජස්. එයාලා ඉමේජස් දාලා තියෙන අපිට ඉමේජස් ගන්න කියලා එයාලා අවශ්‍ය දෙනවා. උදාහරණයක් විදිහට ටයිප් කරන මෙන්න free pic කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. නැත්නම් free pictures. તો මෙයාලා මේක ෆ්‍රී දෙන්නේ. අපිට ඕන එකක් මේක පාවිච්චි කරන්න පුළුවන් නේ. මොනවා හරි ඕනේ නම් මේ ඉමේජස් අපිට ගන්න පුළුවන්. මේක ප්‍රශ්නයක් නැහැ. හරි එතකොට දැන් අපි සමහර දැන් මේ Google එකෙන් අපි image එකක් ගත්ත කියලා නම් අපිට copyright මොකවත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. හැබැයි YouTube එකේ වෙන කාගේ හරි වීඩියෝ එකක් අපි ඒක ඩවුන්ලෝඩ් කරලා අපේ account එකෙන් දැම්මොත් එහෙනම් අපිට copyright issues එනවා. ඒ හින්දා අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ අපි සදාචාර සම්පන්න විදිහට මේ අන්තර්ජාලය භාවිත කරන්න. ඒ අදාළ ක්‍රියාපිළිවෙත් ටික හරියට අනුගමනය කරන්න හරි. හරි ඔයාලා මේක ලියා ගන්න. copyright කියලා කියන්නේ එතකොට වෙනත් කෙනෙකුගේ දෙයක් අනවසරයෙන් ගැනීම තමයි copyright කියලා කියන්නේ. ඇත්තම issue එකක්. ඒකේ copyright වල logo එක තමයි ඔය දකුණු පැත්තේ පහළ කෙළවර තියෙන 100 අකුරක් දාලා round කරලා තියෙනවා. right ලියා ගන්න එක. software licensing. software licensing. මේකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. shareware, freeware සහ open source software. shareware, freeware සහ open source software. shareware කියලා කියන්නේ අපි දැන් මොකක් හරි කඩේකට ගිහිල්ලා හිතන්න කොහෙන්වත් software නැතුව වෙන මොකක් හරි කඩේකට ගිහිල්ලා මොකක් හරි බඩුවක් ගත්තොත් ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි කොහේ හරි ගිහිල්ලා අපි මොනවා හරි ඉගෙන ගත්තොත් නැත්නම් ක්ලාස් එකකට ගිහිල්ලා හරි මොකක් හරි ඉන්ස්ටිටියුට් එකකට හරි ගිහිල්ලා අපි මොනවා හරි ඉගෙන ගත්තොත් අපි ඒකට අදාළ මුදලක් ගෙවන්න ඕනේ. ඒ වගේ එකක් තමයි මේ shareware කියලා කියන්නේ. paid software with trial period for free use. සමහර විට software එක මුලින්ම සල්ලි දීලාම ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ software එක හදපු කම්පැනි එක අපිට නිශ්චිත කාල සීමාවක් දෙනවා. අපි වල software එහෙම තමයි එයාලා කියන්නේ. අපි වල software එක දෙනවා දවස් 100ක් free දෙනවා පාවිච්චි කරන්න. ඒ දවස් 100න් පස්සේ software එක ඔයාගේ computer එකෙන් වැඩ කරන්නේ නැති වෙනවා. software එක මුලින්ම computer එකට දාන්න පුළුවන්. දවස් 100ක් ගියාට පස්සේ ඒ software එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාට software එකට ගෙවන්න ඕනේ. නැත්නම් අවුරුද්දක් free. නැත්නම් මාස 3ක් free ඔය වගේ. ඒවට කියන්නේ shareware software. දැන් හරිනම් අපි Windows වලට එහෙම ගෙවන්න ඕනේ. Windows operating system එකට MS Office operating system වලට ගෙවන්න ඕනේ. හැබැයි ගොඩක් තැන්වල ඕවා ගෙවලා ගන්නෙ නැහැ. ගොඩක් 90ක් වගේ ඕවා අපි පාවිච්චි කරන්නේ crack versions. ඒ කියන්නේ කවුරු හරි ඩවුන්ලෝඩ් කරලා නැත්නම් කවුරු හරි crack කරපු versions තමයි ඔය අපි ඔය free internet එකෙන් download කරන්නේ. නැත්නම් Microsoft එක එහෙම free දෙන්නේ නැහැ. එහෙම free දෙනවා නම් එයාලට අර ලෝකේ ධනවත් කම්පැනියක් වෙන්න බැහැනේ. ඒ හින්දා Microsoft එකෙන් එහෙම softwares free දෙන්නේ නැහැ. සමහර softwares තියෙනවා freeware. දෙවෙනි අවස්ථාව freeware. එයාලා ඒ software එක නිකම්මයි දෙන්නේ. මුලින් සල්ලි ගන්නෙත් නැහැ, පස්සේ සල්ලි ගන්නෙත් නැහැ.
ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න. ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන්න. එතකොට ඒ software එක free දෙන්නේ. ඒකට කියනවා freeware කියලා. තුන්වෙනි එක open source software. open source software. ඒකේ දෙනවා source code එකත් එක්කම දෙනවා. source code was also given free. මොකද source code එක කියලා කියන්නේ? source code. හරි. මම share කරන්න white board එක වලට බලන්න. මෙන්න මේ කියන දේ ගොඩක් හොඳට අහගෙන ඉන්න. හරි. දැන් software එකක් හදන්න නම් අපි මොකක් හරි දැන් කලින් මම software කියන පළවෙනි lesson එකේ පොඩි part එකක් තිබ්බා software කියලා. ඒකේ තියෙන මොකක් හරි programming language එකකින් මෙහෙම coding කරන්න ඕනේ. programs ලියන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම ලියලා අපි මෙන්න මේක ඒක ටිකක් ලොකු process එකක් මම ඔයාලට පුළුවන් තරම් simple විදිහට කියන්නම්. මේක ගන්න ඕනේ output එක. මේක ගන්න ඕනේ output එක. මොකක් හරි programming language එකකින් coding කරලා ඒක output එක ගන්න ඕනේ. ඔන්න ඕකට තමයි software එකක් කියලා කියන්නේ. ඔය output එකට තමයි software එක කියලා කියන්නේ. ඒතකොට මෙන්න මේක තමයි software එක. හරි. එතකොට දැන් මාකට් එකේ විකුණන්න තියෙන්නේ මෙන්න මේක. මාකට් එකේ විකුණන්න තියෙන්නේ මෙන්න මේක. මේක තමයි තැන් තැන් වලට බෙදා හරින්නේ. මේක තමයි තැන් තැන් වලට බෙදා හරින්නේ. හැබැයි open source software වල මෙන්න මේකක් දෙනවා නේ. මේ මුළු පැකේජ් එකම දෙනවා. මේ source code එකත් එක්ක මෙන්න මේ ඔක්කොම ටික දෙනවා. මේක දෙනවා. එතකොට මොකද වෙන්නේ? සමහර අයට පුළුවන් මෙන්න මේ source code එක එක විදිහට වෙනස් කරන්න. එක විදිහට වෙනස් කරාම software එකත් එක විදිහට වෙනස් වෙලා තමන්ගේම කියලා අලුත් software හදන්න පුළුවන්. source code එකත් එක්ක දෙන එක ගොඩක් වාසියි. මොකද software engineers ලට source code එක වෙනස් කරලා තමන්ගේම software හදන්න පුළුවන්. ඒ හින්දා සමහර softwares තියෙනවා ගෙවලා ගන්න ඕනේ. එහෙම නැත්නම් ටික කාලයක් free දෙනවා පස්සේ කාලෙකදී ගෙවන්න ඕනේ. සමහර softwares තියෙනවා free. සමහර softwares තියෙනවා software එක free source code එකත් එක්ක ටිකක්ම දෙනවා. හරි. ඔය ටික ලියා ගන්න ඔයාලා. ඔයාලා මොනවා හරි තේරුම් නැත්නම් mic එක unmute කරලා අහන්න. එහෙම නැත්නම් chat box එකේ message එකක් දැම්මත් කමක් නැහැ. mic එක unmute කරලා අහන්න. එහෙම නැත්නම් chat box එකේ message එකක් දැම්මත් කමක් නැහැ. right now screen එක අපව share කරන්න. right පොඩි එකක් දෙන්න මම ලියා ගන්න. computer ethics. පරිගණක සම්බන්ධ සාර ධර්ම. නැත්නම් තොරතුරු තාක්ෂණය සම්බන්ධ සාර ධර්ම. ඇයි මෙහෙම දෙයක් සාර ධර්ම කියලා දෙයක් උගන්වන්නේ? මේ සාර ධර්ම කියලා දෙයක් උගන්වන්නේ ඇත්තටම මිනිස්සු කම්පියුටර් පාවිච්චි කළාට මිනිස්සු ගොඩාක් හොඳට ඉගෙන ගත්තට පරිගණකය භාවිතා කරද්දී අර තියෙනවා ඒක සාර ධර්ම ටික. නැත්තම් කියන්නේ හැදියාව ඇතුව කම්පියුටර්ස් පාවිච්චි කරන්න කියලා.
ඒ දේ මිනිස්සු කරන්නේ නැහැ. ඒ හින්දා තමයි මෙහෙම වෙනම කම්පියුටර් එතික්ස් කියලා දෙයක් උගන්වන්න වෙලා තියෙන්නේ. එතකොට මේ දේවල් ඉගෙනුවට පස්සෙන් උනත් පුළුවන් නම් ඔයාලා මේක පුළුවන් තරම් මේවට අනුකූල වෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. හරි. මොකක්ද කියන්නේ? Don't use the computer to harm other people. අනෙක් අයට පිරිහැර කරන්න කම්පියුටර්ස් පාවිච්චි කරන්න එපා. අනෙක් අයට පිරිහැර කරන්න කම්පියුටර්ස් පාවිච්චි කරන්න එපා. දැන් ගොඩක් අය කරන්නේ කවුරු හරි කායි හරි ෆොටෝ එකක් එහෙම දැක්කොත් එහෙම ඔයාලා මොකද කරන්නේ? එයාලගේ උපන් දිනේට හරි මොකේකට හරි ඒක විකෘති කරලා දානවා සෝෂල් මීඩියා එකට. ඒකෝට ඇත්තටම ඒ පුද්ගලයා මොකක් හරි ප්‍රශ්නයකින් ඉන්න පුළුවන්. ප්‍රශ්නයකින් ඉන්න වෙන්න පුළුවන්. ඒකෝට ඇත්තටම අර පුද්ගලයාට ඒක හානියක් වෙන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා. සමහර දේවල් තියෙන සමහර කට්ටිය විහිළුවට කරනවා. සමහර දේවල් තියෙනවා සමහර ඒවා ටිකක් භයානකයි. ඒ නිසා මිනිසුන්ට හානි කරන්න මේ කම්පියුටර්ස් භාවිත කරන්න එපා. දෙවෙනි එකෙන් කියනවා don't interfere with other people's computer work. අනෙක් අය පරිගණකයේ වැඩ කර ඉන්නකොට ඒකට එදින බලන්න එපා කියලා කියන්නේ. දැන් කවුරු හරි පරිගණකයෙන් වැඩ කර ඉන්නකොට ළඟට ගිහිල්ලා බිල බලන්න එපා කියලා තමයි කියන්නේ. මොකද ඒක යාගේ පෞද්ගලික වැඩක් වෙන්න පුළුවන්. එයාට ඕනේ නම් මේක අනිත් පැත්තට පෙන්නයි. මම මෙහෙම දෙයක් කරනවා ඔයාලට තමයි බලන්න කියලා එහෙම පෙන්නයි. හැබැයි බලෙන් කම්පියුටර් ස්ක්‍රීන් එකට එවෙන්න එපා. නැත්නම් මොබයිල් ෆෝන් එකේ හරි වැඩක් කරනවා නම් බලෙන් ඒ ස්ක්‍රීන් එකට එවෙන්න එපා. තුන්වෙනි එක don't snoop around in other people's files. අනිත් අයගේ ලිපි බලවල ඒ කියන්නේ අනිත් අයගේ ෆයිල්ස් වලට යන්න එපා කියලා කියන්නේ. අනිත් අයගේ ෆයිල්ස් වලට යන්න එපා. දැන් හිතන්නකෝ යාළුවෙක් මොකක් හරි කම්පියුටර් එකක් දෙනවා. කම්පියුටර් එක අතන කැඩිලා තියෙන්නේ. එයා කියන මේ කම්පියුටර් පොඩ්ඩක් චෙක් කරගන්න ඕනේ කියලා. කම්පියුටර් චෙක් කරගන්න ඕනේ. චෙක් කරලා දෙන්න පුළුවන් දෙයකට යාළුවා කම්පියුටර් එක දෙනවා ඔයාලට. ඔයාලා මොකද කරන්නේ? අර පස්සේ පැත්තක තියලා එයාට මොනවද තියෙන ෆයිල්ස් මොනවද තියෙන දේවල්. එහිද ඒ වගේ දේවල් කරන්න එපා. නැත්තම් එයාගේ ෆොටෝස් තියෙන දේවල් ටික ෆොටෝස් ටික උස්සනවා නැත්නම් හොරකම් කරනවා. ඒ වගේ දේවල් කරන්න එපා. Don't use a computer to steal. පරිගණක භාවිතයෙන් හොරකම් කරන්න එපා. කොහොමද පරිගණක භාවිතයෙන් හොරකම් කරන්නේ? ගොඩක් අය බැංකුවන් කොල්ල ගන්න පුළුවන් ඔය සයිබර් ප්‍රහාර ඔය වගේ දේවල් කරන්න පුළුවන්. ඒ දේවල් කරන්න එපා කියලා තමයි කියන්නේ. Don't use a computer to bear false witness. බොරු සාක්ෂි හදන්න පරිගණක භාවිත කරන්න එපා. දැන් ඔයාලා දන්නා කම්පියුටර්ස් වලින් printers වලින් පුළුවන් සල්ලි අච්චු ගන්න. නැත්නම් බොරුවට සර්ටිෆිකේට්ස් හදන්න, බොරුවට ඩිග්‍රී සර්ටිෆිකේට්ස්, එක්ස්පීරියන්ස් ලෙටර්ස් ඔය වගේ දේවල් හදන්න පුළුවන්. software සම්බන්ධ හොඳ දැනුමක් තියෙනවා. ඔය වගේ දේවල් ඔයාලා කිසිම අමාරුවක් නැතුව හදාගත්තා. හැබැයි ඒ වගේ දේවල් කරන්න එපා කියලා තමයි කියන්නේ. මේ ටික ලියා ගන්න මෙතනින් තවත් ඔයාලට මේකේ තවත් කොටසක් තියෙනවා ඉස්සරහට කම්පියුටර් එතික්ස් කියලා. මෙතන ඉවර නැහැ. ඒ ටික මම ඔයාලා මේක ලියාගත්ත පස්සේ සාකච්ඡා කරන්න. මම මේක ඔයාලා ලියා ගන්න. right 6 වෙනි එක. තත් 6 වෙනි එක කියන්නේ
Don't use or copy software for which have not paid. මේක නම් ගොඩක්ම අය කරනවා, ඔයාලත් කරනවා, මමත් කරනවා. ලෝකයේ ගොඩක්ම කරනවා. softwares වල අපි ඒ කියන්නේ softwares copies හදලා අලෙවි කරන්න එපා සහ නැත්නම් softwares ගෙවපු නැති softwares භාවිත කරන්න එපා. හිතන්නකෝ Microsoft එකෙන් Windows අලුත් version එකක් ආවම යාලා ඒක හදන්නේ ගොඩාක් මහන්සිලා. එතකොට ඒක අපි නිකම්ම භාවිත කරනකොට හොඳ නැහැ. crack versions එනවා. මේ ඒවා අපි නිකන් භාවිත කරනකොට හොඳ නැහැ. එහෙම නැතුව අපි ඒ software එක ගන්න වෙනම අපි copies කරලා අපි කරන එක ඒකත් හොඳ නැහැ. හැබැයි ඒවා අපිට අර කරන්න සිද්ධලා තියෙන මොකද ඒවා softwares original software එක ටිකක් වෙන අධිකයි. ඕකන ලෝකේ බොහෝ දෙනෙක් කරනවා. හැබැයි ඒකත් හොඳ නැති දෙයක්. Don't use other people's computer resources without authorization. මේක නම් ගොඩක් ඔය assignment කරන ළමයි එහෙම කරන දෙයක්. ඔයාලා assignment එහෙම කරද්දී ඔයාලා ඉස්සෙල්ලාම බලන්න ඉන්ටර්නෙට් එකෙන් තමයි කරුණු ගන්න. ඉන්ටර්නෙට් එකේ කරුණු අරගෙන ඒ කරුණු ගත්තේ කොහෙන්ද කියලා දාන්නේ නැහැ. Taman ඔය හොයපු දෙයක් වගේ දානවා. හරිනම් කරුණු කොහෙන් හරි ඔයාලා ගන්නවා නම් ඒක ගත්තේ කොහෙන්ද කියලා අඩුම තරමේ එක්ක ලින්ක් එකක් නම් ලින්ක් එක දාන්න ඕනේ. එහෙම නැත්නම් පොතකින් ගත්තා මේ පොතේ නමක් දාන්න. මේ පොතේ මෙන්න මේ පිටුවෙන් ගත්තා. එහෙම නැත්නම් ඔයාලා කරන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන කොපි කරගෙන පාලක අසයින්මන්ට් එකක් දෙනවා හරි පේස්ට් කරනවා. නැත්නම් එයා ඉන්ටර්නෙට් එකේ තියෙන රිසෝස් එක එයා කවුරු හරි ප්‍රොෆෙසර් කෙනෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි ලෙක්චරර් කෙනෙක් හරි දාපු දෙයක්. ඔයාලා එහෙම අවසර නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්නවා. එතකොට ඔයාලා කරන්නේ වැරද්ද. ඒ නිසා ඒ දේවල් කරන්න එපා ඉස්සරහට. Don't appropriate other people's intellectual output. මේකත් අර උඩ කියන වගේ එකක් තමයි කියන්නේ. අනිත් අයගේ දැන් අනිත් අය මොනවා හරි දෙයක් දාන්නේ හිතන්න මොකක් හරි ආටිකල් එකක් හරි දාන්න තමයි ගොඩක් රිසර්ච් කරලා අපිට ගන්න මාස් ගණන් රිසර්ච් කරලා මහන්සිලා. එතකොට ඒකට වටිනාකමක් දෙන්න කියලා කියන්නේ. අදුම තරමේ ඒක මොනවා හරි ගන්නවා නම් එයාගෙන් අවසරයක් ගන්න. එහෙම නැත්නම් මම මේකෙන් ගත්තේ කියලා හරි දාන්න. ඒ පොතෙන් ගත්තේ මෙන්න ලින්ක් එකෙන් තමයි ගත්තේ. හරි. Now when you think about the social consequence of the program you write or the system you design. හරි. ඔබ මොනවා හරි දේවල් කරනවා නම් හිතන්න ඔයාලා මොකක් හරි දැන් කියපු දේවල් ආකාරයේ හොර වැඩක් කරනවා කියලා කියලා. ඒකට හම්බ වෙන ප්‍රතිවිපාක ගැන ඔයාලම පොඩක් තේරුම් ගන්න කියලා තමයි කියන්නේ. හොර වැඩක් කරන්න කියනෝ නෙවෙයි. ඔයාලා මොනවා හරි දෙයක් කරනවා නම් ඒකට ප්‍රතිවිපාක දැනගෙන පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. දැනුවත් වෙන්න කියන්නේ. ඒ මේ ටිකක් කියන්න තවත් හිතන්නේ එක් කරුණක් වගේ මේක තියෙනවා. කොහොමද මේ ටික ලියලා දෙනවා ඊට පස්සේ මේක දානවා. ප්‍රශ්න අහලා දෙනවා ඕපන් යුනිවර්සිටි එකේ IT ඩිග්‍රී එකට ඇප්ලිකේෂන් කෝල් කරන්නේ මොන දවස්වලද? හරි. ඔයාලට ක්ලාස් එකේ ඉඳලා මට ප්‍රයිවට් මෙසේජ් එකක් WhatsApp දාන්න මම ඔයාලට මේ ඒ තොරතුරු ටික ගන්න විදිය කියනවා.
right? 10 එක. Use the computer in ways that show consideration and respect your fellow humans. පරිගණක භාවිතා කරනවා නම් අනිත් අයට ගෞරවයක් දක්වන විදිහට නැත්නම් අනිත් අයගේ චරිතයට හානියක් නොවන විදිහට සමාජයට හානියක් නොවන විදිහට පරිගණක භාවිතා කරන්නේ. ඇත්තම මේක කියන්නේ පරිගණකය හොඳ දේවල් වලට පමණක් භාවිතා කරන්න කියලා තමයි කියන්නේ. ඒ නිසා කලින් උගන්වපු වැරදි ඒ වගේ දේවල් කරන්න එපා. පුළුවන් තරම් ඒ වගේ වලකින්න. පුළුවන් තරම් ඔයාලා පරිගණක භාවිතය තාක්ෂණ දැනගත්තට කමක් නැහැ. ඒක හරියට භාවිතා කරන්න. ඒක තමයි කියන්නේ. රයිට් මේකත් තියාගන්න. රයිට් ඇති නේද? laws and protection. laws and protection නීති සහ ආරක්ෂාව. ඉස්සෙල්ලාම කියනවා cyber crimes ගැන. any bad happens to us through computers and internet. පරිගණක භාවිතා කරලා පරිගණක සහ අන්තර්ජාලය භාවිතා කරලා අපිට නරක දේවල් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් නරක දේවල් අපිට සිදු වෙන්නත් පුළුවන්. අපි විසින් කාට හරි නරක දේවල් කරන්නත් පුළුවන්. නැත්නම් කවුරු හරි විසින් අපිට නරක දේවල් සිදු වෙන්නත් පුළුවන්. ඕකට තමයි කියන්නේ cyber crimes කියලා. A computer emergency response team CERT කියලා කියනවා is an expert group that handles computer security incidents. CERT කියලා team එකක් තියෙනවා. එක group එකක්. එතකොට එයාලා තමයි ඔය කම්පියුටර් පරිගණක සිකියුරිටි සම්බන්ධ දේවල් නැත්නම් පරිගණක ආරක්ෂක වැඩ කටයුතු ගැන බලන්න යාලා. හිතන්නකෝ මෙහෙම මම ඔයාලට පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ලංකාවේ තියෙන හැම යුනිට් එකක් තියෙනවා. සර්ච් කියලා මම ටයිප් කරනවා. හරි. මම මේ වෙබ්සයිට් එකට යන්න කලින් මෙහෙම දෙයක් කියන්න. දැන් ඔයාලා පාවිච්චි කරනවාද Facebook, Instagram. ඔය වගේ ගොඩක් සෝෂල් මීඩියාස් භාවිත කරනවා ඇති. හරි. එතකොට දැන් කවුරු හරි කෙනෙක් ඔයාගේ ෆොටෝ එකක් අරගෙන වෙන මොකක් හරි වෙබ්සයිට් එකකට විකෘති කරනවා වගේ දානවා නම් ඔයාලා ඇත්තටම කාටද කියන්නේ? එතකොට ඔයාලා ගොඩක් අසරණ වෙනවා. එහෙම නැත්නම් දිගින් දිගටම අනවශ්‍ය විදිහට සෝෂල් මීඩියා හරහා කෝල් එනවා. දිගින් දිගටම අනවශ්‍ය විදිහට සෝෂල් මීඩියා හරහා මැසේජ් එනවා. දැන් සාමාන්‍ය නිකන් වෙන මැසේජ් නෙවෙයි. අනවශ්‍ය විදිහට කරදරයක් වෙන විදිහට මැසේජ් එනවා. ඔයාලා කාටද කියන්නේ? ඒ කියන කෙනා තමයි මෙතන SL search කියන්නේ. Sri Lanka Computer Emergency Readiness Team එහෙම නැත්නම් response team. ඒ වෙබ්සයිට් එකට ගියාම දැන් ඔයාලා මොනවා හරි සෝෂල් මීඩියා සමග ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලා මේකට තමයි කම්ප්ලේන්ට් කරන්නේ. නැත්නම් ඔයාලා නිකන් කොච්චර මේ කෑ ගහලා අඬන හැම හිටියට වැඩක් නැහැ. මගේ account එක මේ ඩොට් වුණා අයියෝ කියලා හිටියට වැඩක් නැහැ. ඔයාලා මේකට තමයි කම්ප්ලේන්ට් කරන්න ඕනේ. මේ වෙබ්සයිට් එකට ගියොත් එහෙම ඔයාලා පුළුවන් මෙන්න මෙයාලා contact කරගන්න මේ contact us. වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. කොහොමද මෙයාලා contact කරන්නේ? මොකද්ද ඔයාලා තියෙන ප්‍රශ්නේ?
මෙතන මේ ලින්ක් වලට ගිහිල්ලා ඔයාලා බලන්න පුළුවන් මොනවද මේකේ තියෙන facilities කියලා. right. අපි ලියාගන්න note එක. Google එකේ නිකන් වෙබ්සයිට් එකේ නම type කරන්න. එතකොට ඔයාලා වෙබ්සයිට් එකේ නම search කියලා type කරනවා හරි. එහෙනම් text search. right. එතකොට මෙතනින් මේ lesson එක ඉවරයි. use of IT කියන lesson එක මෙතනින් ඉවරයි. එතකොට මේක තමයි ඔයාලගේ lesson number 3 එක. දැන් lesson 3ක් ඉවරයි. ඊළඟට අපි මෙන්න මේකේ පොඩ්ඩක් මුලින්ම මොනවද කතා කරේ කියලා බලුවොත් එහෙම සාමාන්‍ය දිනදා ජීවිතයේදී කොහොමද පරිගණක භාවිත කරන්න කියලා කතා කරා. ඊට පස්සේ අපි කතා කරා මේ එකින් එක ගැන විස්තරාත්මකව කතා කරා. ඊට පස්සේ safety and environment ගැන කතා කරා. security එක ගැන කතා කරා. computer viruses ගැන, copyright, software licensing, ethics ඒ වගේ දේවල් ගැන කතා කරා. right මේ lesson එකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඔයාලට. unit 3 එකෙන් එහෙම නැත්නම් use of IT වලින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඔයාලට. ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. නැත්නම් lesson එක තේරුණාද හොඳට? textbook එකේ තියෙන අනිවාර්යෙන් ඒ හින්දා textbook එක බලන්න ඕලා. ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. ඊළඟ lesson එක පටන් ගන්න කලින් මම විනාඩියක් විතර දෙන්නම් ඔයාලට. ප්‍රශ්නයක් නැහැ කියලා තේරුණා කියලා දාලා තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ මම හිතනවා අනිත් අයටත් ඔක්කොටම තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඊළඟ lesson එකට යමු. lesson number 4 එකට introducing the Windows 10 කියන lesson එකට. introducing the Windows 10. right මේක තමයි lesson එක. මම ඔයාලට screen එක share කරන්නම්. session එක 4 එහෙම නැත්නම් unit 4 introducing the Windows 10. එතකොට අපි මේකෙදි කතා කරන්නේ ගොඩක්ම Windows තමයි. එහෙම නැත්නම් operating system එක ගැන තමයි කතා කරන්නේ. ඒතකොට ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි Windows ගැන විතරක් කතා කරන්න කියලා. මොකද Windows ගැන විතරක් කතා කරන්නේ Windows කියන operating system එක තමයි ලෝකයේ බහුලව කියන්නේ ලෝකයේ ගොඩක් ප්‍රමාණයක් භාවිත කරන operating system එක තමයි Windows.
දැන් තව Ubuntu Linux වගේ දේවල් පාවිච්චි කරනවා. හැබැයි ඒවට වඩා අතිශය ප්‍රමාණයක් Windows භාවිත කරනවා. හේතුව තමයි මේ Windows වලින් වැඩ කරන්න ගොඩක් ලේසි. user friendly. ඒ හින්දා තමයි මේක භාවිත කරන්නේ. දැනට අලුතෙන් ඇවිල්ලා තියෙන version එක Windows 11 කියන එක. Windows 11 කියන එක. හැබැයි තාම ඒකට ගොඩක් අය ෆැමිලියර් නැති හින්දා අපි කතා කරන්නේ Windows 10. Windows 10 කියන version එක. හරි ඔයාලා යුනිට් එක දාලා නම්බර් එක දාලා ලියාගන්න introducing the Windows 10. මේක එතකොට මම ගොඩක්ම කරන්නේ දැන් මේකේ ලියන්න තියෙන ප්‍රමාණයට වඩා ගොඩක් ප්‍රැක්ටිකල් කරන්න තියෙනවා. ලියන්න තියෙන ප්‍රමාණයට වඩා ගොඩක් මේක ප්‍රැක්ටිකල් කරන්න තියෙන නිසා මම ගොඩක්ම මේක කොහොමද ප්‍රැක්ටිකල් කරන ආකාරයට මේක ගොඩක්ම ફોකස් කරන්නේ. Introducing the Windows 10. Right, ඉස්සරහට යමු අපි. ඉස්සෙල්ලාම තියෙනවා Windows ගැන. මේ Windows කියන ඔපරේටින් සිස්ටම් එක කවුද ඩෙවලොප් කරලා තියෙන්නේ? නැත්නම් කවුද හදලා තියෙන්නේ? හදපු කම්පැනි. කම්පැනි එක තමයි Microsoft කියන කම්පැනි එක. ඒතර මේක සිස්ටම් software එකක්. එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම්. මේක තමයි Windows 10 වල logo එක. එන්න මේක Windows 10 වල logo එක තමයි මේක. මේක හදන්නේ Microsoft කියන කම්පැනි එක. Right. ඊට පස්සේ කතා කරනවා history of Windows. මේක දැන් ඔයාලා ලියා ගන්න එපා. මේ වීඩියෝ එක දාපුවම ඔයාලා වීඩියෝ එක බලලා ලියා ගන්න. එහෙම නැත්නම් මම ඔයාලට මේක group එකට දාන්නම් මේ full note එක. අදම දාන්න නැහැ. මොකද මේකේ අර සමහර images තියෙනවා. ඒ images එක්ක ඔයාලට කියවෙන දේශීයෙන් සමග images ටික දෙන්න ඕනේ හින්දා note එකත් ඔයාලට දාන්න. මේකේ ඔයාලා ඔක්කොම මතක තියාගන්න ඕනේ නැහැ. ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ විදිහට. මම පොඩ්ඩක් මේක කියවගෙන යන්න. ඉස්සෙල්ලාම Windows වල රිලීස් කරලා තියෙන version එක තමයි Windows 1.0 කියන එක. Windows 1.0. ඒක 1985 රිලීස් කරලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ Windows 2.0 රිලීස් කරලා දිනවම Windows 3 එකට නිකන් ඇවිල්ලා තියෙනවා. 95 දී Windows 95 කියන එක ඇවිල්ලා තියෙනවා. 98 දී Windows 98 කියන එක ඇවිල්ලා තියෙනවා. 2000 දී ඇවිල්ලා තියෙන Windows Me කියලා. Windows XP ඇවිල්ලා තියෙන්නේ 2001 දී. දැන් මේ versions නම් දැනට සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැහැ. දැන් මේවා අඩුවෙන් උනත් මෙන්න මේ වගේ versions භාවිතා කරන්නේ නැහැ. හැබැයි මෙන්න මේවා ස්වල්ප ප්‍රමාණයක් මෙන්න මේවා operating system භාවිතා කරන අය ඉන්න පුළුවන්. ඉතා පොඩි ප්‍රමාණයක් මෙන්න මේ XP භාවිතා කරන අය ඉන්න පුළුවන්. ඊට පස්සේ ආව Vista 2005 දී ආව 2009 දී ආව 7 කියන එක. මෙන්න මේ Windows 7 2009 ඒක ඒ අවුරුද්ද වල මතක තියාගන්න. Windows 7 2009. ඊට පස්සේ 7 වලට පස්සේ මෙහෙම versions දෙකක් ආවා.
8.0 කියන එකයි 8.1 කියන එක. හැබැයි මේ දෙකම එච්චර සාර්ථක versions උනේ නැහැ. ගොඩක් සාර්ථක උනේ නැහැ 8.0 කියන එකයි 8.1 කියන එකයි. ඔයාලා පාවිච්චි කරපු අය ඉන්නවනම් ඒ අය දන්නවා කොහොමද මේක වැඩ කරන්නේ මොන වගේ දේවල්ද මේකෙන් වෙන්නේ කියලා. ඊට වඩා මේ 7 එක හොඳයි. ඒ හින්දා දැන් මේ එකලඟ versions release කරලා තියෙන ඒ අසාර්ථක හින්දා තමයි 2012 release කරලා 2013 release කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ දවස මතක තියාගන්න ඔයාලා Windows 10 release කරලා තියෙන්නේ 2015. Windows 10 release කරලා තියෙන්නේ 2015 දී. දැන් ගොඩක් මෙන්න මේ operating system භාවිතා කරපු අය මේ දෙකම අයින් කරලා ආපහු 7 වලට මාරුච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. 7 තියෙන කම්පියුටර් එකට Windows 8 දාලා 8.1 දාලා මේ දෙක වැඩක් නැහැ කියලා ආපහු 7 දාපය ගොඩක් ඉන්නවා. ඒ හින්දා දැනට බහුලව භාවිතා වෙන්නේ ගොඩක් Windows 10 කියන එක භාවිතා වෙනවා. ඊට අමතරව Windows 7 කියන එකත් භාවිතා වෙනවා. ඉතා ස්වල්ප ප්‍රමාණයක් Windows XP භාවිතා වෙනවා. බහුලව භාවිතා වෙන Windows 10 කියන එක Windows 11 කියන එකත් ඇවිල්ලා තියෙන්නේ ඒක වැඩි දැනට තාම පාවිච්චි කරන්නේ නැහැ. නැහැ නෙවෙයි. පාවිච්චි කරනවා ඒකත් ඉතා අල්ප ගාණක්. දැන් මිනිස්සු ඒකට උරු වෙමින් යන අවධියක් තමයි යන්නේ. මොකද මේ Windows 10 කියන එක ඇවිල්ලා තියෙන්නේ 2015 දී. right එතකොට ඔයාලා මේ ඔක්කොම ටික මතක තියාගන්න ඕනේ. මෙන්න මේක පොඩ්ඩක් මතක තියාගන්න. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. මේකත් මතක තියාගන්න. right මේකට මම දැන් ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. ඒ හින්දා මේක ඉස්සරහට යනවා. right මෙන්න මේවා තමයි interfaces. interfaces කියලා කියන්නේ පරිගණකය භාවිතා කරන පුද්ගලයාට පෙනෙන ආකාරය. මේ මම දැන් මේ ලොකු කරන්නේ Windows 1 කියන එක. Windows 1 කියන්නේ මෙන්න මෙහෙමයි. ඒකේ කිසිම දෙයක් අපිට අඳුර ගන්න බෑ. ක්ලොක් එකක් තියෙනවා. අකුරු ටිකක් තියෙනවා. මේ වගේ එක එක පාටින් තියෙනවා. එතකොට අපිට මේ ඇත්තම ඇහැට අමාරු මේක බලන්න. Windows 1 තිබිලා තියෙන්නේ මෙන්න මේ වගේ. මම දැකලා නැහැ Windows 1 operating system එක. ඒක තිබිලා තියෙන්නේ මෙන්න මේ වගේ. ඊට පස්සේ Windows 3 කියන version එක Windows 3 එකත් මම දැකලා මම XP එක දැකලා තියෙනවා. Windows XP එක දැකලා තියෙනවා. Windows 98 වගේ දේවල් මම දැකලා තියෙනවා. ඒ කලින් වෙන දැකලා නැහැ. මේක තිබිලා තියෙන්නේ මෙන්න මේ වගේ. එතකොට මේ Windows 3 කියන එක 1 එකට වඩා ටිකක් ඇඩ්වාන්ස් කියලා ගන්න පුළුවන්. මේකේ වැඩි කලර්ස් භාවිතා කරලා නැහැ. දැන් කලර්ස් කියන ඔක්කොම භාවිතා කරත් මෙතන ඒක ගොඩක් අවුල්. දැන් අපි කතාවක් තියෙන්නේ ඕනකට වඩා ඕනම දෙයක් ඕන නැහැ කියලා. ඒ හින්දා තියෙන ඔක්කොම කලර්ස් පාවිච්චි කරන්නේ නැහැ. මේක ටිකක් සිම්පල්. 1 එකට වඩා Windows 3 එක ටිකක් සිම්පල්. දැන් මේකේ ෆෝල්ඩර්ස් පෙන්නනවා මේ icons පෙන්නනවා. ඒ වගේ දේවල් 1 එකට වඩා හොඳට පෙන්නනවා. හැබැයි දැන් Windows 7 හරි Windows 10 හරි භාවිතා කරන අය දන්නවා දැන් ඊට වඩා කොච්චර ගොඩක් දියුණුවට මේවා හරි ගස්සලා තියනවාද කියලා. මේවට වඩා ගොඩක් දියුණුවට මේවා හරි ගස්සලා තියනවාද කියලා ඔයාලා පාවිච්චි කරන අය දන්නවා. හරි එතකොට මෙන්න මේ ස්ලයිඩ් එකේ මොකක්ද ලියා ගන්න දෙයක් නැහැ. මේකේ ඔයාලට පෙන්වන්න ඕනේ කලේ ඉස්සර කොහොමද ඔපරේටිං සිස්ටම්ස් තිබ්බේ කියලායි මට ඔයාලට පෙන්වන්න ඕනේ කලේ. හරි මෙන්න මේක ලියා ගන්න. start the computer කියන එක ලියා ගන්න. start the computer. මම ටික වෙලාවක් දෙන්නම්.
රයිට්. එතකොට මෙතන තියෙන්නේ ගොඩක් පොඩි දෙයක්. එතකොට මේක තමයි මෙතෙන්ට දාලා තියෙන්නේ එක කෝස් එකේ නම කම්පියුටර් ලිටරසි කෝස් එකේ නම. ඒ හින්දා මේක ගොඩක් මුල ඉඳලා කියලා දෙන්න ඕනේ. ඒ හින්දා මෙහෙම සයිට් එකක් තමයි ඔයාලට දාලා තියෙන්නේ. කොහොමද කම්පියුටර් ඔන් කරන්නේ? වෝල් සොකට් එකට ප්ලග් එක ගහනවා. එතන UPS කියලා කියන්නේ කම්පියුටර් එක අපි දන්න සිස්ටම් යුනිට් එක මම ඔයාලට කලින් කියලා දෙන්න එක. සිස්ටම් යුනිට් එකට කෙලින්ම පවර් එක ගත්තොත් පවර් එක සමහර වෙලාවට එක එක අඩු වැඩි වීම වෙනවා. සමහර වෙලාවට කරන්ට් එක ඩිම් වෙනවා. එතකොට ඔබ කම්පියුටර් එකට හානියක්. ඒ හානියෙන් වැළකීම තමයි මේ UPS එක හරහා අරන් තියෙන්නේ. UPS එක හරහා ගත්තොත් එහෙම කරන්ට් එක පොඩි පොඩි අඩු වැඩි වීම වලදී එහෙම කරන්ට් එක හදිසියේ ගියොත් අර UPS එකේ තියෙන බැටරි එකෙන් తాවකාලිකව පරිගණකය පවත්වාගෙන යන්න පුළුවන්. ඒ හින්දා තමයි UPS එකක් හරහා අරගෙන තියෙන්නේ පවර් එක. ඊට පස්සේ පවර් එක ඔන් කරාම UPS එකේ පවර් එක ඔන් කරා කම්පියුටර් එකේ පවර් එක ඔන් කරාම ඒක බූට් වෙනවා. අපි කම්පියුටර් එක ලෝඩ් වෙනවා. අපි ඒ ලෝඩ් වෙන ප්‍රොසෙස් එකට කියන්නේ බූටින් වෙනවා කියලා. නැත්නම් බූටින් අප් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔපරේටිං සිස්ටම් එක ලෝඩ් වෙනවා. ප්‍රෝග්‍රෑම්ස් වලට. අන්තිමට නවතින්නේ ඩෙස්ක්ටොප් එකේ. ලෝඩ් වෙලා එහෙම නැත්නම් බූට් වෙලා අන්තිමට නවතින්නේ ඩෙස්ක්ටොප් එකේ. ඒක ඩෙස්ක්ටොප් කියලා කියන්නේ first thing you see after booting up. first thing you see after booting up. ඒ කියන්නේ බූට් එකෙන් පස්සේ නැත්නම් බූට් ප්‍රොසෙස් එකෙන් පස්සේ ඔයාලා දකින පළවෙනි දේ එහෙම නැත්නම් අපි කියනවා the working area. the working area අපේ වැඩ බිම. අපේ වැඩ බිම තමයි කියන්නේ ඩෙස්ක්ටොප් කියලා. එතකොට මේ කියන ඩෙස්ක්ටොප් එක ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් ලැප්ටොප් කම්පියුටර්ස් ඒව නෙවෙයි. ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල තියෙනවා ඩෙස්ක්ටොප් එකක්. ලැප්ටොප් කම්පියුටර්ස් වල තියෙන ඩෙස්ක්ටොප් එකක්. අර ඩෙස්ක්ටොප් PC ලැප්ටොප් PC වල ඒවත් එක පටල ගන්න එපා. මෙතන කියන්නේ ඩෙස්ක්ටොප්. ඩෙස්ක්ටොප් කියන වචන තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි ඩෙස්ක්ටොප් එක අනිත් එක තමයි ඩෙස්ක්ටොප් කම්පියුටර් ලැප්ටොප් කම්පියුටර්. එතන ඩෙස්ක්ටොප්. රයිට්. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. අන්න. things in desktop. things in desktop. හරි. ඔයාලා මාතෘකාව ලියාගන්න things in desktop කියලා මෙන්න මේ කොටස් ටික ලියාගන්න. මේ කොටස් ටික ලියාගන්න ඔයාලා. things in desktop කියලා ලියලා මේ කොටස් ටික ලියාගන්න. බලන්න මේ කොටස් ටික අඳුරම කියලා ඔයාලා ලියාගන්න කොහොමද බලන්න. right. එතකොට මෙතන තියෙන this PC කියලා icon එකක්. ඔය this PC කියන icon එක Windows XP වල වගේ කොහොමද තිබ්බේ? this PC කියන නමෙන් නෙවෙයි තිබ්බේ. වෙන නමකින් තිබ්බේ. ඔයාලට මතකද කලින් තිබ්බ විදිහ? ඔය this PC කියන එක ආවේ එක්ක Windows 10 වල. Windows 7 වල තිබ්බේ මං හිතන්නේ වෙන නමක් තිබ්බේ. මතක කෙනෙක් ඉන්නවද කලින් තිබ්බේ නම? this PC වෙනුවට තියෙන නම. අන්න හරි. my computer කියන නමෙන් තමයි තිබ්බේ. ඔය this කලින් ඒ කියන්නේ කලින් operating systems වල my computer කියන එකම තමයි ඔතන this PC කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා මෙතන recycle bin එක. ඊට පස්සේ තියෙනවා shortcuts සහ මෙතන icons තියෙනවා. shortcuts සහ icons. මම මේ දෙකේ වෙනස පැහැදිලි කරන්නම්. මේ background එකට කියනවා wallpaper එක කියලා. මේකට මේ පින්තූරයට කියනවා අපි wallpaper එක කියලා. මේ යට තියෙන තීරුවට අපි කියනවා task bar කියලා. මේ ටිකට කියනවා notification area. notification area. මෙන්න මේක task view button. මෙන්න මේක task view button. ඊට පස්සේ මෙන්න මෙයාට කියනවා Cortana කියලා. Cortana කියලා කියනවා. right. අපි බලමු ওই ටික. මම screen එක share කරන්න.
රයිට් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මම හිතන්නේ දැන් ඔයාලට පේනවා ඩෙස්ක්ටොප් එක පේන්න ඕනේ රයිට් මේ තියෙනවා this PC එක මේ රීසයිකල් පින් එක තියෙනවා මෙතන තියෙන ෂෝට් කට්ස් මේ ෂෝට් කට් වල දැන් මේ ඔක්කොටම කියන්නේ අයිකන්ස් කියලා මේ ඔක්කොටම කියන්නේ අයිකන්ස් කියලා ෂෝට් කට් වල විශේෂ දෙයක් තියෙනවා ෂෝට් කට් වල තියෙනවා මෙහෙම වම් පැත්ත පහළ කෙළවරේ තියෙන පොඩි විකලයක් වම් පැත්ත පහළ කෙළවරේ තියෙන පොඩි විකලයක් ෂෝට් කට්ස් වල හරි මේකට කියනවා ටාස්ක් බාර් කියලා මෙන්න මේ ටික නොටිෆිකේෂන් ඒරියා මේක වෝල්පේපර් මේ පොදුවේ මෙන්න මේ ඔක්කොටම කියනවා අයිකන්ස් කියලා මේක ෂෝට් කට් එකක් මේක ෂෝට් කට් එකක් මොකද මේ වගේ පහළ කෙළවරේ තියෙන පොඩි විතර මේක ෂෝට් කට් එකක් නෙවෙයි මේක ෂෝට් කට් එකක් නෙවෙයි මේක ෂෝට් කට් එකක් නෙවෙයි ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ටාස්ක් view button කියලා මේක මම ක්ලික් කරොත් එහෙම බලන්න මොකද වෙන්නේ කියලා මේ දැන් ඕපන් වෙලා තියෙන ටික එනවා ආපහු ක්ලික් කරොත් ආපහු ඩෙස්ක්ටොප් එකට යනවා මේක ක්ලික් කරලා බලන්න පුළුවන් ඊට පස්සේ අපි බලමු මෙන්න මෙතන දැන් මේ නෝට් එකේ නම් තියෙනවා මෙන්න මෙතන Cortana කියලා මෙතන තියෙනවා Cortana කියලා මේකේ Cortana ඇක්ටිව් වෙලා නැහැ මෙතන Cortana ඇක්ටිව් වෙලා නැහැ Cortana ඇක්ටිව් වෙලා නැත්නම් අපි Cortana ගන්නෙ මෙහෙමයි මේ ටාස්ක් බාර් එක රයිට් ක්ලික් කරා මෙන්න මෙතන show Cortana button කියන එක ටික එකක් ගන්නවා ටාස්ක් බාර් එක රයිට් ක්ලික් කරා මෙතනින් show Cortana button එතකොට මෙතනින් Cortana button එක ආවා Cortana කියන්නේ assistant කෙනෙක් අපිට ඉන්ටර්නෙට් ඕනේ Cortanaව වැඩ කරවන්න මම පොඩ්ඩක් යාගෙන් වැඩක් කරගෙන පෙන්නන්නම් hello hello හරි අපිට පුළුවන් Cortanaට කතා කරන්න මම කියන්න මෙයාට this PC open කරගන්න කියලා මෙතන voice command එකකින් open this PC right Cortana this PC එක open කරගත්තා අපි කියමු file explorer open කරගන්න කියලා එන්න මෙතන keyboard එක මෙයා open කරගන්නවා open file explorer හරි file explorer මෙතන open වුණා මේ මෙතන file explorer ඔය වගේ පොඩි වැඩ මෙයාට කියලා කරගන්න පුළුවන් කම්පියුටර් එක shut down කරන්න බෑ Cortana එක බලමු අපි shut down ඉල්ලුවද මෙයාගේ shut down the computer shut down කරගන්න බෑ මම හිතන්නේ මෙතන මෙයා shut down කරන්නේ නැහැ Cortana වැඩ කරන්න අනිවාර්යෙන් ඉන්ටර්නෙට් ඕනේ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරගම මෙයා නැති වෙනවා මට ඒක චෙක් කරලා පෙන්වන්න බෑ මොකද ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරපු ගමන් පළගේ Zoom meeting එකත් ක්ලෝස් වෙනවා ඒ හින්දා මට ඒක දැන් චෙක් කරලා පෙන්වන්න බෑ ෆයිල් ෂට් ඩවුන් කරගන්න බෑ ඒ නිසා මම මේක ක්ලෝස් කරනවා රයිට් මෙතන තමයි Cortana තියෙන්නේ අපිට ඒක ටාස්ක් බාර් එක රයිට් ක්ලික් කරලා පුළුවන් බටන් එක මෙතනින් අයින් කරගන්න show කියන එක ටික් එක අයින් කරා එතකොට Cortana මෙතනින් අයින් වෙනවා ගියා රයිට් මෙන්න මේකට තමයි කියන්නේ ඩෙස්ක්ටොප් එක කියලා මේකට තමයි wallpaper එක කියලා කියන්නේ
right මම හිතන්නේ මෙන්න මේ ටික ඔයාලා දැන් ලියාගෙන ඇත්තේ. යමු ඊළඟ ස්ලයිඩ් එකට. ලියන්න stand by mode. stand by mode. මම පොඩ්ඩක් එහෙම පොඩ්ඩක් ටිකක් දිගට කතා කරන්න. මෙහෙම දැන් ඉස්සරහට තියෙන මෙහෙම modes එක modes තියෙනවා මේ. stand by mode, sleep mode, hibernate mode. stand by mode, sleep mode, hibernate mode. මේ modes වලින් කරන්නේ හරි අපි ඔය තුනම ලියාගෙන ඉස්සරහම ලියාගන්න stand by mode කියන එක. stand by mode ලියා. අපි බ්‍රේක් එකක් අරගෙන මේ ටික ඩිස්කස් කරමු. එතකොට ඔයාලා සෙෂන් එකෙන් අයින් වෙන්න එපා. සෙෂන් එකේ ඉන්න කවුරුහරි සෙෂන් එකෙන් අයින් වුණොත් අර මම උදේ ඒක ලින්ක් එකෙන්ම ආපහු ජොයින් වෙලා අපි විනාඩි 20ක වගේ බ්‍රේක් එකක් ගන්නවා. ඒක ස්ක්‍රීන් එක මෙතනින් ෂෙයා කරන එක අතර කරලා. ඒක අපි ලෙසන් එකට යනවා. stand by mode. මේ nodes හතර ගැන කතා මේ nodes ගැන කතා කරොත් එහෙම hibernate mode මම ඉස්සෙල්ලාම එහෙම දෙයක් කියන්න hibernate mode, sleep mode, standby mode. හරි. ඔය mode තුනම තියෙන්නේ power options වල. power options වල තමයි ඔය ටික තියෙන්නේ. ඒකට දැන් අපි සාමාන්‍ය දන්න දේ තමයි කම්පියුටර් එකක් shut down කරන්න පුළුවන්. shut down කරන්න පුළුවන් කියලා කියන්නේ කම්පියුටර් එකක් වහන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම ඊට අමතරව රීස්ටාර්ට් කරන්න පුළුවන්. දැන් මොබයිල් ෆෝන් එකක් ගත්තත් ඕකමනේ. මොබයිල් ෆෝන් එකක් ස්විච් ඔෆ් කරන්න පුළුවන්. ඒ වගේම රීස්ටාර්ට් කරන්න පුළුවන්. හැබැයි මෙන්න මේ මොඩ්ස් වලින් කරන්න ඊට වඩා වෙනස් දෙයක්. මේ මොඩ්ස් තුනම එකිනෙකට සමානයි. මේ මොඩ් තුනම ස්ටෑන්ඩ් බයි එකයි, ස්ලීප් එකයි, හයිබර්නේට් එකයි එකිනෙකට සමානයි. පොඩි වෙනස්කම් තියෙනවා. පොඩි වෙනස්කම් තමයි තියෙන්නේ. ඔතන තියෙන්නේ කියලා පෙන්වුවොත් එහෙම මම දැන් මගේ ඩෙස්ක්ටොප් එකේ ෂෙයා කරලා තියෙනවා වහට. ඩෙස්ක්ටොප් එකේ ඔයාලට පේනවා වින්ඩෝ කී එක. මේක වින්ඩෝ කී එක. මේක ප්‍රෙස් කරලා මෙතන තියෙනවා power කියන බටන් එක. මෙන්න මේක ප්‍රෙස් කරන්න ඕනේ. මෙතන තියෙනවා sleep, hibernate, standby එක නැහැ. සමහර ඒවා තියෙනවා. මම හිතන්නේ අර crack version පාවිච්චි කරන හින්දා වෙන්නේ නැති ඒක නැත්තේ. sleep, hibernate ඔය වගේ දේවල් තියෙනවා. මම දැන් මේ එක මෝඩ් එකකටවත් යන්නේ නැහැ. මොකද දැන් කම්පියුටර් එක ස්ලීප් කරොත් එහෙනම් රීස්ටාර්ට් කරොත් එහෙනම් කනෙක්ෂන් එක ලොස් වෙනවා. එතකොට ඔයාලා මොකක්ද පේන්නේ නැහැ. ඒ සාමාන්‍ය ක්ලාස් එක නම් ඔයාලට කරලා පෙන්නන්න පුළුවන් මේක මොකද වෙන්නේ කියලා. හැබැයි මේ power options ටික මම කරලා පෙන්නන්නේ නැහැ. ඔයාලට. හරි. මේ power options තියෙන්නේ හිතන්නකෝ මෙහෙම. දැන් මම මේ ටික වෙලාවකට කලින් ඔයාලට බ්‍රේක් එකක් දුන්නානේ. බ්‍රේක් එකක් දුන්න වෙලාවේ මම කම්පියුටර් මොකවත් කරේ නැහැ. ඕෆ් කරේවත් මොකවත් කරේ නැහැ. හිතන්න ඔන්ලයින් ක්ලාස් එකක් නැතුව මම බ්‍රේක් එකක් දෙනවම සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එක මට පුළුවන් කම්පියුටර් එක එක්ක හයිබර්නේට් කරලා යන්න. එහෙම නැත්නම් ස්ටෑන්ඩ් බයි කරලා යන්න. නැත්නම් ස්ලීප් කරලා යන්න. එතකොට මොකද වෙන්නේ? කම්පියුටර් එක අඩු පවර් එකක් යටතේ වැඩ කරනවා. හරි. දැන් අපි බලමු මේ එකින් එක ස්ටෑන්ඩ් බයි මෝඩ්. ස්ටෑන්ඩ් බයි මෝඩ් කියලා කියන්නේ consumes less electricity. අඩු විදුලි පරිභෝජනයක් යටතේ කම්පියුටර් එක වැඩ කරනවා. වැඩ කරනවා කියලා කියන්නේ අපිට සාමාන්‍ය
මෙහෙම ප්‍රසන්ටේෂන් එකක් එහෙම කරන්න බෑ. දැන් කම්පියුටර් එක ඕෆ් වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් අර දැන් හිතන්නකෝ අපි සාමාන්‍යයෙන් වැඩක් කරනවා කියලා දුවනවා, කනවා බොනවා. ඒක ඒ විදිහට තමයි කම්පියුටර් එක සාමාන්‍ය විදිහට වැඩ කරන්නේ. හිතන්නකෝ අපි නිදි කියලා. නිදි කියලා කියන්නේ කම්පියුටර් එකේ ෂට් ඩවුන්. එහෙම නැතුව හිතන්නකෝ අපි දුවනවා කනවා වුණෙත් නැහැ. සම්පූර්ණයෙන් නිදාගෙනත් නැහැ. හිතන්නකෝ ඇඳට වෙලා මොනවා හරි කල්පනා කරනවා කියන්නේ. ඇඳට වෙලා මොනවා හරි ඔහේ කල්පනා කරනවා. අන්න ඒ වගේ එකක් තමයි මේ ස්ටෑන්ඩ් බයි මෝඩ් එක කියන්නේ. consumes less electricity ready for immediate use. ඒකට ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ තියෙන කම්පියුටර් එකපාරටම ආපහු පවර් බටන් එක ප්‍රෙස් කරලා එකපාරටම වැඩ කරන්න පුළුවන්. එතකොට ඩෙස්ක්ටොප් PC එකක් නම් ස්ටෑන්ඩ් බයි මෝඩ් එකට දානවා නම් අර පවර් එකට කනෙක්ට් කරලා තියෙන්න ඕනේ. ප්ලග් එක ඕෆ් කරන්න බෑ. ලැප්ටොප් PC එකක නම් බැටරි එක හැමෝම තියෙන්න ඕනේ. බැරි වෙලා හරිය ඩෙස්ක්ටොප් PC එක පවර් එක ලොස් වුණොත් එහෙම. එහෙම නැත්නම් ලැප්ටොප් PC එක බැටරි එක බැස්සොත් එහෙම unsaved data will be lost. ඒ කියන්නේ අපි සේව් කරපු නැති data ටික නැති වෙලා යනවා. ඒ කියන්නේ කම්පියුටර් ෂට් ඩවුන් වෙනවා කියන එක තමයි මෙතන කියන්නේ. එහෙම නැතුව කම්පියුටර් සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් කරන්නේ නැතුව අපිට පුළුවන් PowerPoint presentation එකේ තියෙද්දිම ස්ටෑන්ඩ් බයි මෝඩ් එක දෙන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ස්ටෑන්ඩ් බයි මෝඩ් එකෙන් වෙන්නේ ස්ටෑන්ඩ් බයි මෝඩ් එක ක්ලික් කරාම වෙන්නේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එක ඔෆ් වෙනවා ඉච්චරයි වෙන්නේ. ස්ක්‍රීන් එක ඔෆ් වෙනවා. මේ සම්පූර්ණයෙන් ඔෆ් වෙන්නේ නැහැ. කම්පියුටර් එක ටිකක් තෙදි වගේ පෙන්වනවා. ටිකක් තෙදි වගේ පෙන්වනවා. අන්න ඒ වගේ එකක් තමයි වෙන්නේ. මම මේක ලියා ගන්න නැති කියලා. අපි ළඟ එකට දැන් මේ තුනම එකිනෙක සමානයි බලන්න. same thing as standby mode. standby mode එකටම සමාන දෙයක් කියලා කියන්න පුළුවන්. මේක බලන්න. very similar to sleep. very similar to sleep. මේක sleep එකට සමානයි. sleep එක standby mode එකට සමානයි. එතකොට ඔය තුනම එකිනෙකට සමාන කියලා ගන්න පුළුවන්. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. right. දැන් බලන්න මෙන්න මේක sleep mode similar to pause the movie. movie එකක් pause කරනවා කියලා කියන්නේ මොකද්ද? හිතන්නකෝ දැන් movie එකක් ගෙදර ඉන්න ගමන් movie එකක් බලනවා. කවුරු හරි දොරට තට්ටු කරනවා. එහෙම නැත්නම් කෝල් එකක් එනවා. අපි මොකද කරන්නේ? තට්ටු කරලා movie එක pause කරනවා. pause කරනවා කියලා කියන්නේ stop කරන්නේ නැහැ. stop කරලා මුලින්ම බලන්නේ. එහෙම pause කරනවා. අපි කම්පියුටර් එකේ movie එකක් බලනවා නම් pause කරන්නේ space button එකේ. නැත්නම් space bar එකේ. එතකොට මොකද වෙන්නේ? all actions stop. ඔක්කොම actions වැඩ කරන ටික නවතිනවා. computer goes low power state. computer එක අඩු විදුලි බලයක් යටතේ ක්‍රියාකාරීව තියෙනවා. වැඩ කරන්නේ නැහැ. අඩු විදුලි බලයක් යටතේ ක්‍රියාකාරීව තියෙනවා. හොඳම උදාහරණ තමයි අර මම කියපු එක. කම්පියුටර් එක සාමාන්‍යයෙන් normal වැඩ කරනවා කියන්නේ අපි සාමාන්‍යයෙන් කනවා බොනවා ඇවිදිනවා වගේ එකක්. කම්පියුටර් එක shut down කරනවා කියලා කියන්නේ අපි නිදි වගේ එකක්. මේ modes ටික කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇඳේ ඉඳලා මොන හරි දෙයක් කල්පනා කරනවා වගේ දෙයක්. වැඩ කරන්නේත් නැහැ නිදිත් නැහැ. ඒකට මේක ස්ටෑන්ඩ් බයි මෝඩ් එකට සමාන කියලා ගන්න පුළුවන්. මේ ස්ලීප් මෝඩ් එකේ තියෙද්දි අපිට පවර් එක ඕනේ මේ. ඩෙස්ක්ටොප් PC එකක් නම් කරන්ට් එකෙන් ගලවන්න බෑ. ලැප්ටොප් PC එකක් නම් බැටරි එක බැස්සොත් බැරි වෙලා හරි ෂට් ඩවුන් වෙනවා. ඒ හින්දා පොඩි විදුලි බලයක් ඕනේ ස්ලීප් මෝඩ් එකටයි ස්ටෑන්ඩ් බයි මෝඩ් එකටයි පොඩි විදුලි බලයක් ඕනේ. පොඩි විදුලි බලයක් ඕනේ. ඊට පස්සේ අපි යමු hibernate mode එකට. මේකත් very similar to sleep.
very similar to sleep. මේක විශේෂත්වය තමයි මේකට power එකක් ඕනේ නැහැ. අපිට hibernate කරලා desktop PC එකක් නම් power cord එක ගලවන්න උනත් පුළුවන්. laptop PC එකක් නම් battery එක බැස්සවන්නත් කමක් නැහැ. Documents and running applications මොනවා හරි documents තියෙනවා නැත්නම් applications run වෙනවා නම් ඒ ඔක්කොම hard disk එකේ save වෙනවා මේ hibernate mode එකේ. මොනවා හරි documents run වෙනවා එහෙම නැත්නම් applications run වෙනවා නම් hibernate mode එකේදී මේ ඔක්කොම ටික hard disk එකේ save වෙනවා. හරිද? hibernate කරලා අපම power එක on කරද්දී it will receive everything where you left off. It will receive everything where you left off. power එක on කරපු ගමන් ආපහු අපි නවත්තපු තැන ඉඳලා ආපහු අදාළ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. අපි නවත්තපු තැන ඉඳලා ආපහු අර අදාළ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. power එක on කරපුවා. දැන් hibernate mode එකේ තිබිලත් sleep mode එකේ තිබ්බත් standby mode එකේ තිබ්බත් power එක on කරන් power button එක press කරන්න පුළුවන්. එහෙම නැත්නම් keyboard එකේ key එකක් press කරත් කමක් නැහැ. ඒක එක computers වලට වෙනස් වෙනවා. හරි මේ ටික ලියා ගන්න මම ඔයාලට ටික වෙලාවක් දෙන්න. hibernate mode එක ලියා ගන්න ඔයාලා. කලින් එක නම් කලින් එක ලියාගත්තා නේද ඔයාලා? sleep mode එක මම හිතනවා ලියාගත්තා කියලා. hibernate එක ලියන්න බලන්න. එතකොට මෝඩ් තුනම එකිනෙකට සමාන පොඩි වෙනස්කම් ටිකක් තමයි තියෙන්නේ. hibernate වලදී power එක ඕනේ නැහැ අපිට. ඊට පස්සේ ලියන්න file explorer කියලා. file explorer මාතෘකාව ලියන පොඩ්ඩක් අහගන්න. මම මේක කරලා දෙන්නම්. file explorer එහෙම නැත්නම් windows explorer. හරි දැන් අහගන්න. මේකට මම කියන්නේ windows explorer කියලා. shortcut key එක තමයි window key එකයි e key එකයි. shortcut key එක තමයි window key එකයි e key එකයි press කරාම මේක එනවා. එහෙම නැත්නම් start button එක right click කරන්න ඕනේ. start button එක right click කරන එකට shortcut key එකක් තියෙනවා. window key එකයි x key එකයි. window key එකයි x key එකයි. and select file explorer. එහෙම නැත්නම් run window එක පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මේක තමයි run window එක. run window එකට shortcut key එකක් තියෙනවා. window key එකයි r key එකයි. window key එකයි r key එකයි තමයි run window එකට කියන්නේ. and type explorer then press ok. එතකොට දැන් මේකේ මොකක් හරි key එකක් press කරලා තවත් මොකක් හරි press කරන්න ඕනේ. මේකේ key එක type කරලා හරි මේක select කරලා තවත් මොකක් හරි press කරන්න ඕනේ. මේක තමයි ලේසි මේක එකපාරයි. one shot file explorer open වෙනවා. හරි අපි දැන් බලමු මේක කොහොමද open වෙන්නේ කියලා. මම screen එක share කරනවා ඔයාලට. හරි දැන් ගන්න ඕනේ keyboard එක. නැත්නම් මම press කරනවා පේන්නේ නැහැනේ. screen එකේ keyboard එකක් තියෙනවා ඔයාලට පේනවද? මේ එහා මෙහා කරන keyboard එක පේනවද? screen එක එහා මෙහා කරන keyboard එකක් ඒක පේනවද? මම කවුරු හරි කියන්නේ. ඔව් හරි. ඔව් කියලා කියනවා. හරි. window key එකයි මේක තමයි window key එක නේ. මේක press කරලා e එක. දැක්කද open වෙනවා file explorer එක. මම මේ ටික පොඩ්ඩක් අර සුදු පාටට කරන්න මොකද ඔයාලට මේ මම black theme එක දාගෙන තියෙන්නේ. black theme එක සමහර අයට පුරු නැතුව ඇත. ඒ හින්දා මම මේ theme එක වෙනස් කරන්නම්. සාමාන්‍ය theme එක දානවා.
හරි දැන් සාමාන්‍ය තේම එක දාලා දැන් පේනවා window key එකයි e එකයි දැක්කද file explorer ආවා මේ තියෙන file explorer කියලා ආපහු ගන්නම් window key එකයි e key එකයි දෙවෙනි එක තමයි start button එක වෙන්න මේක තමයි start button එක මේක right click කරන්න කියලා තියෙනවා right click කරාම මෙහෙමයි එන්නේ right click කරා මේ menu එකම එනවා window key එකයි x key එකයි මේ දැක්කද හරි මේක තමයි start button එක මේක right click කරා හරි මේක start button එක මේක right click කරා එතකොට මෙහෙම menu එකක් එනවා ඔය menu එකම එනවා window key එකයි x key එකයි press කරාම window key එකයි x key එකයි මේකේ තියෙනවා file explorer කියලා මේ තියෙන file explorer එතකොටත් අරකම තමයි එහෙම නැත්නම් run window එක run window ගන්න window එකයි r එකයි අපව ගන්න window එකයි r එකයි ඊට පස්සේ මෙන්න මේකේ explorer කියලා type කරන්න ඕනේ explorer කියලා type කරන්න ඕනේ explorer කියලා type කරා okay කරා explorer කියලා type කරා okay කරා එතකොටත් file explorer එනවා ඕකෙන් ලේසිම එක තමයි පළවෙනි එක එතකොට ඒක කෙලින්ම එනවා අරකේ තව මේක කරලා මේකත් කරන්න මේක කරලා මේකත් කරන්න අරක කෙලින්ම එනවා මම දැන් මේක ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මේක ලියා ගන්නවා හරි මේක ලියා ගන්නවා right ඊළඟ show hidden files and folders show hidden files and folders මාතෘකාව විතරක් ලියා ගන්න මේක ලියාගත්ත එක තේරෙන්නේ නැහැ වාට මාතෘකාව විතරක් ලියාගෙන මම ඔයාලට කරලා පෙන්නන්න ඊට පස්සේ ඔයාලා මේක ලියා ගන්න පොත් එක නැත්තම් තේරෙන්නේ නැහැ මේක ලියාගත්ත right දැන් බලන්න ස්ක්‍රීන් එක මේකේ කොටස් දෙකක් ගැන කතා කරනවා එකක් තමයි ෆයිල් එකක් කියන්නේ මොකද්ද අනිත් එක ෆෝල්ඩර් එකක් කියන්නේ එකක් ෆයිල් එකක් අනිත් එක ෆෝල්ඩර් එකක් හරි මෙන්න මෙහෙම දෙයක් තමයි ඕකේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් තමයි ඕකේ තියෙන්නේ පොඩ්ඩක් මම කරන දේවල් ටික බලා ගන්නවලා ඊට පස්සේ මම කියන්නම් මම මෙන්න මෙහෙම ෆයිල්ස් ටිකක් ඩෙස්ක්ටොප් එකට කොපි කර ගන්නවා මේවා ෆයිල්ස් හරිද මෙහෙම ෆයිල්ස් ටිකක් මම ඩෙස්ක්ටොප් එකට කොපි කර ගන්නවා
ෆයිල්ස් ටිකක් ඩෙස්ක්ටොප් එකට කොපි කර ගන්න. මේවට කියන ෆයිල්ස් නේ. ෆයිල් එකකට තියෙනවා සයිස් එකක්. ඒ වගේම ෆයිල් එකකට තියෙන මොකක්ද ෆයිල් වර්ගය මේ. මේක තියෙන ටයිප් එකක් නේ. මේක .pptx. මේක .txt බලන්න. මේක .txt. මේක .pdf. ඒ වගේ මේවට තියෙන සයිස් එක නේ 1.4යි බිඳුවයි. මේක සයිස් එක බලමු. මේක කිලෝබයිට් බයිට්ස් 83යි පොඩි ෆයිල් එකක්. මේක 1.4යි. ඊට පස්සේ මම හදන ෆෝල්ඩර් එකක් හදන්න. මම හදන දේ කියලා දෙනවා. දැන් මම මෙහෙම නිකන් හදන්න. මේ ෆෝල්ඩර් එකක්. මම මේකට නමක් දෙනවා IT කියලා. තව ෆෝල්ඩර් එකක් හදන්න මම මේකට දෙනවා CLC කියලා. මම තව ෆෝල්ඩර් එකක් හදන්න. මේකටත් මම දෙන්න හදනවා CLC කියලා. බලන්න මේ CLC කියලා දෙන්න හදලා එන්ටර් කරද්දී කියනවා මේ CLC කියන නමක් තියෙන ෆෝල්ඩර් එකක් තියෙනවා. ඒ හින්දා මම මේකට CLC2 කියලා දෙන්නම්. CLC2. මේ IT වල තියෙනවා මෙහෙම නීතියක්. නැත්නම් පරිගණක භාවිතයේදී තියෙනවා නීතියක්. හරිද? එකම ලොකේෂන් එකේ එකම වර්ගයේ ෆයිල් එකම නමකින් තියෙන්න බෑ. එකම ලොකේෂන් එකේ එකම වර්ගයේ ෆයිල් එකම නමකින් තියෙන්න බෑ. දැන් මේවා එකම වර්ගයේ මේවා ෆෝල්ඩර්. හැබැයි එකම නමකින් තියෙන්න බෑ නේ. CLC මේක CLC නම් මේක CLC2. දැන් මේක වෙනස් වර්ගයක්. ඒ හින්දා මේක CLC කියලා නමක් දාන්න පුළුවන් නේ. CLC. ප්‍රශ්නයක් නැහැ. මෙවට කියන ෆෝල්ඩර්ස් කියලා. අපි මේකට දාමු com කියලා. com. හරි මෙන්න මේවට කියන ෆෝල්ඩර්ස් කියලා. මෙව වගේ සයිස් එකක් නැහැ මේ. සයිස් එකක් නැහැ. සයිස් එක බිඳුවයි. සයිස් එකක් නැහැ බිඳුවයි. මේ හැම එකම සයිස් එකක් නැහැ බිඳුවයි. හැබැයි ෆයිල් වල පොඩි සයිස් එකක් තියෙනවා. මම හොඳ උදාහරණයක් කියන මේක ඔලුවට දාගන්න. හිතන්නකෝ මෙහෙම. ඔයාලා දැන් කඩේකට යනවා මොනවා හරි බඩු වගේක් ගන්න. ඔයාලා කඩේකට යනවා මොනවා හරි බඩු වගේක් ගන්න. හරිද? හිතන්නකෝ අල කිලෝ එකයි ලුණු කිලෝ එකයි හාලු අලයි ලුණු හාලු. එතකොට ඔයාලට කෙලින්ම අල දෙන්නේ නැහැ අත් දෙකක් ගන්න කියන හාලුයි ලුණුයි එහෙම අත් දෙකට දෙන්නේ නැහැ. ඒවා මලු තුනකට තමයි දාලා දෙන්නේ. අල කිලෝ එක වෙනම මල්ලකට දාලා දෙනවා. හාල් කිලෝ එක වෙනම මල්ලකට දාලා දෙනවා. ලුණු කිලෝ එක වෙනම මල්ලකට දාලා දෙනවා. එතකොට ඔය අල කියන්නේ ලුණු කියන්නේ හාල් කියන්නේ හරියට ෆයිල්ස් වගේ. ඒවට තියෙනවා බරක්. ඊට පස්සේ ඔයාලා දාගෙන තියෙන මල්ල තියෙනවානේ. මල්ල කියන්නේ හරියට ෆෝල්ඩර් එකක් වගේ. ඒකට බරක් නැහැ. ඒ කියන්නේ ෆෝල්ඩර්ස් වල සයිස් එකක් නැහැ. ෆයිල්ස් වල පොඩි හරි සයිස් එකක් තියෙනවා. ෆෝල්ඩර්ස් වල සයිස් එකක් නැහැ. ෆෝල්ඩර්ස් භාවිතා කරන්න අපි අර ෆයිල් ටික පිළිවෙලකට තියාගන්න. දැන් අපි මල්ල භාවිතා කරන්නේ කතේකට ගිහින් මල්ලක් භාවිතා කරන්නේ. ඒ තියෙන බඩු ටික පිළිවෙලකට ගෙනියන්න. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ අපි මල්ලත් එක්ක යන්නේ නැහැ. මල්ල විසික් කරනවා. නැත්තම් මල්ල තියාගෙන ඉන්න තම මොනවා හරි බඩු වගේක් කියනවා. අපිට ඕනේ අර ලුණු ටික විතරයි. නැත්තම් හාල් ටික. නැත්තම් අල ටික. මල්ල ඕනේ නැහැ. මල්ල යන්නේ නැහැ. අද ඒ වගේ තමයි මේ උදාහරණය. හරි. එතකොට දැන් ඔයාලා දන්නවා මොකක්ද ෆෝල්ඩර් එකක් කියන්නේ මොකක්ද ෆයිල් එකක් කියලා කියන්නේ. මෙන්න මේවට කියනවා ෆයිල්ස් කියලා. මේවට කියනවා ෆෝල්ඩර්ස් කියලා. දැන් කම්පියුටර්ස් අතපත ගන්න අය නම් පොඩ්ඩක් මේ ගැන දන්නවා ඇති. මම අර දන්නේ නැහැ කියලා හිතලා මුලින් ඉඳලම මේ ටික කියව දෙනවා. හරි. අපිට පුළුවන් මෙන්න මේවා මේ තියෙන තැනින් හංගන්න නැත්නම් හිඩන් කරන්න. දැන් අපේ නෝට් එකේ තියෙන්නේ ඔය හංගන විදිහ සහ හොයාගන්න විදිහ තමයි තියෙන්නේ. නෝට් එකේ තියෙන්නේ හංගන විදිහ සහ හොයාගන්න විදිහ තමයි තියෙන්නේ.
hidden files and folders. ඉස්සෙල්ලාම අපි මේක කොහොමද හංගන්නේ කියලා ඉගෙන ගමු. මේක කොහොමද හංගන්නේ? හරි. දැන් මම ඉන්නේ ඩෙස්ක්ටොප් එකේ. මෙන්න මේ ෆයිල් එක හංගන්න යන්නේ. මේ CSA කියන ෆයිල් එක හංගන්න යන්නේ. මේක right click කරලා properties කියන එකට ගියා. right click කරලා properties කියන එකට ගියා. මෙන්න මෙතන තියෙනවා hidden කියලා එකක් නේ. hidden කියලා තියෙනවා. ඒකට tick එකක් දානවා. නේ. click කරාම ඒකට හරි ලකුණක් වැටෙනවා. ආපහු click කරාම නැති වෙනවා නේ. click කරාම හරි ලකුණක් වැටෙනවා. ආපහු click කරාම නැති වෙනවා. මේක apply කියන එක select කරොත් මේ tick එක දාලා තියෙන දේ මේකට apply වෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා apply. අන්න මෙයා නැති වුණා. ඊට පස්සේ okay. අරයා hidden වුණා. නැත්නම් හැංගුණා. අපි තව එකක් හම්බුනේ. කොහොමද හංගන්නේ? මේක right click කරා. properties තියා. මෙතන hidden කියන එක click කරා. apply කියන එකෙන් බලන්න පුළුවන්. බලන්න නැතුව okay කරොත් කෙලින්ම හැංගිලාම යනවා බලන්න. okay කරා. හැංගිලා ගියා. ඔය විදිහට තමයි folder එකක් හංගන්නේ. මම IT කියන එක හංගනවා. right click කරා. properties ගියා. hidden කියන ටික එක ගන්නවා. okay කරා. folder එක හැංගුණා. කොහොම තමයි ෆයිල් එකක් හංගන්නේ. නැත්නම් folder එකක් හංගන්නේ ඔන්න ඔය විදිහට. හරි. හංගපු එක ගන්න විදිහ මම කියලා දෙනවා. මේ හංගපු එක ගන්න විදිහත් කියලා දෙනවා. හංගපු එක ගන්න කොහොමද කියලා අහනවා. හරි. ඉස්සෙල්ලාම අපි හංගපු එක ගන්නේ අපි හංගපු තැනට යන්න ඕනේ. දැන් හිතන්න ඔයාලා ගෙදර මොනවා හරි හංගනවා කියන්නේ. හරි බිස්කට් ටින් එකක් හරි මොනවා හරි හිතන්නකෝ බිස්කට් ටින්නක් ඔයාලා ගෙදරදී අල්මාරිය හංගනවා. ඒක හොයන්න නම් කුස්සියේ හොයලා වැඩක් නැහැ. අල්මාරිය ළඟට යන්න ඕනේ. බිස්කට් ටින් එක හොයන්න. ඒ නිසා අපි හංගපු ලොකේෂන් එකට යන්න ඕනේ. හරි. දැන් ඉන්නේ මම හංගපු ලොකේෂන් එකේ. හංගපු ලොකේෂන් එකේ තමයි ඉන්නේ. හරි. දැන් ඕපන් කරගන්න ඕනේ අපි ෆයිල් එක්ස්ප්ලෝරර් එක. ෆයිල් එක්ස්ප්ලෝරර් එක. මොකද්ද ෆයිල් එක්ස්ප්ලෝරර් එක ඕපන් කරගන්න ෂෝට්කට් කී එක? දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ. එකපාරින් පුළුවන් තරම් ඉක්මනට ෆයිල් එක්ස්ප්ලෝරර් ඕපන් කරගන්න. මොකක්ද වින්ඩෝ කී එකත් එක්ක මොන අකුර ප්‍රෙස් කරාමද? E අකුර ප්‍රෙස් කරාම. වින්ඩෝ කී එකයි E එකයි. දැන් ෆයිල් එක්ස්ප්ලෝරර් කියන එක ඕපන් වුණා. right. දැන් යන්න ඕනේ මෙන්න මෙතනින් අර ලොකේෂන් එක හොයාගෙන යන්න ඕනේ. මෙන්න මෙතනින් අර ලොකේෂන් එක හොයාගෙන යන්න ඕනේ. ඩෙස්ක්ටොප්. හරි ඊට පස්සේ මෙහෙම දෙයක් කරන්න තියෙනවා. මෙතන තියෙනවා view කියලා එකක් නේ. view කියන එකට ගියා. මෙන්න මෙතෙන්ට hidden items කියන එකට ටික් එක දාන්නයි තියෙන්නේ. hidden items කියන එකට ටික් එක දාන්නයි තියෙන්නේ. බලන්න මොකද වෙන්නේ කියලා. මම ටික් එක දානවා. එතකොට ඔයාලට මේ හංගපේවා පේන්න ගනී. මම ටික් එක දාන්න යන්නේ. එතකොට ඔයාලට හංගපේවා පේන්න ගනී. ඔන්න බලන්න. ටික් එක දාන්න. අන්න දැක්කද මේ තියෙන හංගපු ටික නේ. ටික් එක අයින් කරලා බලන්න. දැන් එතන පෙන්වන්නේ නැහැ. මෙන්න පේනවා හංගපු ටික. ඔය කලින් තිබ්බේ මෙතන. මේක තිබ්බේ මෙන්න මෙතන. මේක තිබ්බේ මෙන්න මෙතන. කොහොමද තිබ්බේ? දැන් හංගපු ටික පේන්න ගන්නවා. හැබැයි ඔයාලට පොඩි අඩුපාඩුවක් වගේ පේන්න ඕනේ. මොකක් හරි අඩුපාඩුවක්. පේන්න ඕනේ. අඩුපාඩුව දැකපුවය පොඩ්ඩක් කියන්න බලන්න මොකක්ද අඩුපාඩුව කියලා. ෆයිල්ස් වල මොකක් හරි අමුත්තක්
ඒ හංගපු ෆයිල්ස් වල මොකක් හරි අමුත්තක් පේන්න ඕන වලට. ඔබගේ අමුත්ත දැක්කම කියන බලන්න නැත්නම් chat box එකේ message එකක් දාන්න. අන්න හරි. පාට වෙනස්. ඒ කියන්නේ නිකන් බොඳ වෙලා වගේ තමයි තියෙන්නේ. පාට වෙනස් අඳුර වෙලා එහෙම නැත්නම් බොඳ වෙලා වගේ තමයි තියෙන්නේ. හරි. ඒ වෙන්නේ මෙන්න මේ හින්දා. දැන් මම යනවා ආපහු යනවා ෆයිල් එක්ස්ප්ලෝරර් එකට. ඩෙස්ක්ටොප් එකේ තියෙන දේවල්ම තමයි මෙන්න මෙතනක් තියෙන්නේ. ඩෙස්ක්ටොප් එකේ තියෙන දේවල් තමයි මෙන්න මෙතනක් තියෙන්නේ. ඒ හින්දා මම ඩෙස්ක්ටොප් එක නැතුව මෙන්න මේක මෙහෙම ලොක් කරගන්නවා. හරිද? මේක ලොක් කරගන්නවා. මේ තියෙන්නේ ඒ අඳුර වෙච්ච ටික. දැක්කද? මේ තියෙන්නේ අඳුර වෙච්ච ටික. මේ ෆෝල්ඩර්ස් ටික එළියයි මේක අඳුරුයි. මේ ෆයිල්ස් ටික එළියයි මේක අඳුරුයි. එන්න මේකත් අඳුරුයි බලන්න. හරි. ඔව් නේද? හරි. දැන් බලන්න මෙන්න මේ බටන් එක දිහා. මෙන්න මේ බටන් එක දිහා බලන්න. මේක ක්ලික් කරා මේ බටන් එක මොකවත් වෙලා නැහැ. මේක ක්ලික් කරා මොකවත් වෙලා නැහැ. මේක ක්ලික් කරා මොකවත් වෙලා නැහැ. මේක ක්ලික් කරා අන්න මේ බටන් එක සිලෙක්ට් වෙලා තියෙනවා. ආපහු බලමු. මේක ක්ලික් කරා මොකවත් වෙලා නැහැ. මේක ක්ලික් කරා මොකවත් වෙලා නැහැ. මේක ක්ලික් කරා මොකවත් වෙලා නැහැ. මේක ක්ලික් කරා අන්න මේ බටන් එකේ පාට වෙනස් වෙලා තියෙනවා. නැත්නම් මේක සිලෙක්ට් වෙලා තියෙනවා. ෆයිල් එකක් ක්ලික් කරලා බලමු අපි. මේක ක්ලික් කරා වෙනසක් තියෙද නැහැ. මේක ක්ලික් කරා තියෙද නැහැ. මේක ක්ලික් කරා නැහැ. මේක ක්ලික් කරා අන්න මෙතන බටන් එක සිලෙක්ට් වෙලා තියෙනවා. මේක සිලෙක්ට් කරා මේ සිලෙක්ට් වෙච්ච එක අයින් කරා. එතකොට මේකට එළිය ආවා. මේක සිලෙක්ට් කරා මෙතනින් අයින් කරා. මේක සිලෙක්ට් කරා මෙතනින් මේක සිලෙක්ට් වෙච්ච එක අයින් කරා. ෆෝල්ඩර් ඔක්කොම එළිය ආවා. අරකට කලර්ස් ටික ආවා. දැන් මේ ටික් එක තිබ්බත් එකයි නැතත් එකයි. මේ ටික් එක තිබ්බත් එකයි නැතත් එකයි. දැන් ක්ලෝස් කරලා බලුවොත් එහෙම ඩෙස්ක්ටොප් එකේ අර ඔක්කොම ටික තියෙනවා නේ. අර අඳුරු වෙච්ච ටික ඔක්කොම එළිය වෙලා තමයි තියෙන්නේ. අඳුරු වෙච්ච ටික ඔක්කොම එළිය වෙලා තමයි තියෙන්නේ. හරි. තව තියෙනවා ටිකක් දිග ක්‍රමයක්. ඒ දිග ක්‍රමයට යන්න කලින් අපි නෝට් එකේ ඉතුරු ටික තියාගෙන ඉන්න. කෙටි ක්‍රමය මම කියලා දුන්නා. තව තියෙනවා දිග ක්‍රමයක් අපි ඊට කලින් ලියාගෙන ඉන්න. හරි ලියාගෙන බලන්න මේක. හරි අපි බලමු ඉතුරු දිග ක්‍රමය මොකක්ද කියලා. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. දැන් මම ආයෙත් යන්න හංගන්න. මේක හංගනවා කොහොමද හංගන්නේ? සයිට් ක්ලික් කරා. ප්‍රොපර්ටිස් ගියා මෙතනින් ටික් එකක් දැම්මා. ඕකේ කරා. බොඳ වෙලා මේක ගියා. මේකත් එහෙමයි. සයිට් ක්ලික් කරා. ප්‍රොපර්ටිස් ගියා. ටික් එකක් දැම්මා. බොඳ වුණා ගියා. හරි. දැන් ආයෙ යන්න ඕනේ ෆයිල් එක්ස්ප්ලෝරර් එකට. ෆයිල් එක්ස්ප්ලෝරර් එකට යන්න ඕනේ. වින්ඩෝ කී එකයි E කී. ඊට පස්සේ මේක යනවා දිග ක්‍රමේ තමයි ෆයිල් කියන එකේ අපි ලියාගත්තු දෙවෙනි ක්‍රමය. change folder and search options. මේක view කියන එකට ගියා. show hidden files and folders and drives. show hidden files and folders and drives. මේක select කරලා තියෙන. දැන් මේකට මාර්ක් කරා. okay කරා. close කරා. අන්න මේ දෙක ඇවිල්ලා තියෙන්නේ. මේ දෙක ඇවිල්ලා තියෙනවා. මේ දෙක ඇවිල්ලා වුණාට කලින් වගේම තමයි මේ දෙක අඳුර වෙලා තියෙන්නේ. මේ දෙක අඳුර වෙලා තියෙන බලන්න. දැන් මේ අඳුර නැති කරන්න ඕනේ. එහෙම අඳුර නැති කරන්න. right click කරා, properties ගියා, ටික් එක අයින් කරා, okay කරා. right click කරා, properties ගියා, ටික් එක අයින් කරා, okay කරා. දැන් එකක්වත් අඳුර නැහැ. අඳුර නැහැ. ඒ කියන්නේ උඩ ටික් දාලා නැහැ අපි. අපි hidden කියන එකට ටික් දාලා නැහැ. ඒ හින්දා අපි අර ෆයිල් එක්ස්ප්ලෝරර් එකට ආයෙත් ගිහිල්ලා මේකට ගිහිල්ලා මෙතන view කියන එකේ don't show දුන්නා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි දැනට මොකවත් හංගපු නැති හින්දා. දැන් ටික් දාලා නැහැ කියලා කියන්නේ හැංගුවේ නැහැ.
ඒ හින්දා අර ඩෝට් ෂෝ දුන්නා කියලා ප්‍රශ්නයක් නැහැ අපිවත් හංගපු නැති හින්දා. ඔය කරපු දේවල් ටික ඔයාලට තේරුණාද? ප්‍රශ්නයක් නැද්ද? කරපු දේවල් ටික තේරුණාද? මට පොඩ්ඩක් කියන්න බලන්න. ගොඩාක් එවිට තමයි මම කරේ. ඉතින් එක විස්තර කරගෙන මෙහෙමිට කරේ. මම හිතනවා ප්‍රශ්නයක් නැහැ කියලා. ඔයාලට තේරුණා කියලා දාලා තියෙනවා. හරි. මුලින්ම මෙච්චර කරන්න ඕන. දැන් කොහේ හරි ෆයිල් එකක් හරි ෆෝල්ඩර් එකක් හරි හැංගුවා නම් මේ හැංගපු තැනට යන්න ඕනේ. හැංගපු තැනට ගිහිල්ලා තමයි ඒක අර ෂෝ කරන්න හරි හිඩ් කරන්න හරි කරන්නේ. වෙන තැනක ගිහිල්ලා බැලුවට වැඩක් නැහැ. අපි අපේ නෝට් එකට මම හිතනවා තියාගන්න කියලා. Recent files and frequent folders. Recent files and frequent folders. හරි මේක ලියාගන්න. Recent files and frequent folders. ඔයාලා දැන් කම්පියුටර්ස් තියෙන කට්ටිය ගෙදර තියෙන අය මේ මම කරන දේවල් පරිස්සමට කරලා බලන්න. දැන් ඊට මම අදම වීඩියෝ එක දැම්මේ නැහැ කියලා. කාට හරි හොඳටම ෂුවර්ම නම් විතර මම කරේ මේකයි කියලා ප්‍රශ්නයක් නැහැ කරන්න. කාටත් සැකයි නම් මට නම් මේක හරියට මතක නැහැ. කරලා බලුවොත් මොනවා වෙයිද දන්නේ නැහැ කියලා සැකයි නම් ඒ දේ කරන්න එපා. මම වීඩියෝ එක දානකම් ඉන්න. දැන් මට පස්සේ බල බලා කරා. කරලා අර මේක ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් තරම්. ඒකට ආය අමතක වෙන්නේ නැහැ කවදාවත්. හරි මේක කියනවා මෙහෙම. Recent files and frequent folders. ඉස්සෙල්ලාම කියනවා quick access page එකක් ගැන. Shortest route to files you have been working on and folders you often use. හරි මොකක්ද ඒ කියන්නේ? quick access page කියන එකක් තියෙනවා. අපි මෑතකදී භාවිතා කරන නැත්නම් ළඟදීම නෑ. එහෙමත් නැත්නම් නිතර භාවිතා කරන files සහ folders ඔය quick access page එකේ තමයි තියෙන්නේ. නිතර භාවිතා කරන files සහ folders quick access page එකේ තමයි තියෙන්නේ. හරි. මම ඔයාලට screen එක share කරලා පෙන්නන්න මොකක්ද quick access page කියලා කියන්නේ. ඔකක් තියෙන්නේ අර file explorer කියන එක තමයි. file explorer එකේ තියෙන්නේ. මම file explorer ගන්න window key එකයි e key එකයි. මේ තියෙන quick access එක. මෙන්න quick access. මේකේ තියෙනවා මම නිතර භාවිතා කරන folders නේ. මම නිතර භාවිතා කරන folders තියෙනවා නැත්නම් files. දැන් මම භාවිතා කරන folders තමයි මේ තියෙන්නේ. student practicals වගේ දේවල්. මෙතන තියෙන්නේ දැන් තියෙන slide show එක නේ. introducing the Windows 10 කියන එක. මේ තියෙන ගිය සතියේ වීඩියෝ එක. group 2 online day 4 කියන එක. මේ තියෙන කලින් slide එක use of IT කියන එක. දැන් හරි location එක නම් මෙහෙම යන්න ඕනේ. this PC වලට ගිහිල්ලා education කියන එකට ගිහිල්ලා මේක යන්න ඕනේ. ඔය USA කියන එකට මේක යන්න ඕනේ. මගේ folder එකට මේක යන්න ඕනේ. FEK2233 එකට මේ. එතකොට තමයි මේ lecture notes ටික තියෙන්නේ. එහෙම නැත්නම් quick access page එකෙන් අපි නිතර භාවිතා කරන දේවල් ටික එකපාරම අපිට ගන්න පුළුවන්. quick access page එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ දැන් එක මේ තියෙන්නේ කලින් slide එක. මේ තියෙන නිතර භාවිතා කරන folders.
ඒ වගේ. right. මෙතන තියෙනවා frequent folders, මෙතන තියෙනවා recent files. frequent folders, recent files. ඔය ටිකම තමයි note එකේ තියෙන්නේ. හරි. මේක තියාගන්න තියන්නේ මේ තියෙන්නේ. හරි අපි ළඟ slide එකට යමු. ඊළඟට character. හරි මේක ලියා ගන්න. යට තියෙන රූප දෙක ඇඳ ගන්න ඕනේ නැහැ. අර displays the characters available in a selected font කියන එක ලියා ගන්න. displays the characters available in a selected font. හරි character map එකෙන් වැඩ කරන්නේ මෙහෙමයි. මෙන්න මේකට තමයි character map එක ඕන වෙන්නේ. මම ගන්නවා MS Word software එක. මම මේකට උදාහරණයක් කියන්නේ හින්දා වැඩි කලබල වෙන්න කවම එකපාරටම Word ගත්තා කියලා. මෙතනින් ගන්නවා MS Word software එක. Word software එක ගත්තා. software එක අරගෙන මම මේක ටයිප් කරනවා මෙහෙම සිංහලෙන් වචනයක්. සයිස් එක ටිකක් වැඩි කරලා ෆොන්ට් එක දැම්මා මෙහෙම ටයිප් කරනවා මෙහෙම සිංහලෙන් වචනයක් විශ්වවිද්‍යාලය කියලා. විශ්වවිද්‍යාලය. කාට හරි පුළුවන් ද කියන්නේ මේකේ මොකද්ද තියෙන අඩුපාඩු කියලා. මේකේ තියෙන ලොකු අඩුපාඩුවක්. මේ වචනේ තියෙන මොකක් හරි අඩුපාඩුවක්. අකුරු එහෙම වෙලා හරි ස්පෙලියර් එක එහෙම වෙලා හරි මට පේනවා මොකක් හරි. ස්පෙලි එහෙම වෙලා. අන්න හරි. V අකුර හරියට නැහැ මෙතන. කියන්නේ ස්පෙල්ල හරියට ඇවිල්ලා නැහැ. ඔන්න ඔය තියෙන ප්‍රශ්නේ මගහරවා ගන්න තමයි අපිට character map එක තියෙන්නේ. ඔය ප්‍රශ්නේ මගහරවා ගන්න තමයි අපිට character map එක තියෙන්නේ. අපි කරන්නේ මෙහෙමයි. මෙන්න මේ start button එක press කරා. මෙතන type කරන්න ඕනේ දැන් character map කියලා. character map මේ button එක press කරා. character map කියලා type කරන්න ඕනේ. ඔක්කොම type කරන්න ඕනේ නැහැ. CHA කියලා type කරපු ගමන් අපිට character map එක load වෙනවා මෙතන. character map එක load වෙනවා. බලන්න. අන්න character map එක load වෙනවා. දැන් අපි ගන්න ඕනේ මේක type කරපු සිංහල font එක තියෙනවනේ. මේක type කරපු සිංහල font එක තියෙනවා. සිංහල font එක දාන්නේ FM බින්දු මුතේ කියන එක. තව තියෙනවා FM අබය තියෙනවා සිංහ තියෙනවා FM ගැම්ම ඔය වගේ font තියෙනවා. මේක type කරලා තියෙන FM බින්දු මුතේ කියන එක. character map එකනොත් ඒ font එක මෙතනින් select කරගන්න ඕනේ. මේක select කරගත්තා. මෙතන තියෙන FM බින්දු වල මෙතන FM බින්දු මුතේ. දැන් මෙන්න මේකෙන් හොයන්න ඕනේ වියන්නක්. වියන්න හොයන්න ඕනේ මෙතන. හරි අපි හොයමු බලන්න වියන්න. මේ තියෙන වියන්න. මේක ඩබල් ක්ලික් කරා. මේක ඩබල් ක්ලික් කරා. මෙතනින් සිලෙක්ට් කරා. කොපි කරා. මේ අකුර වෙනුවට මෙතනට පේස්ට් කරා. හරි. දැන් වියන්න ආවා. දැන් මේක සයිස් එක වැඩි කරගන්න විතරයි තියෙන්නේ.
දැන් ඔයාලට පේන්න ඕනේ කලින් කැරක්ටර් මැප් එක භාවිතා කරන්නේ නැතුව ටයිප් කරපු යන්නේ. දැන් කැරක්ටර් මැප් එක භාවිතා කරපු යන්නේ අතර වෙනස. එතකොට මේ දෙක හොඳට පැහැදිලිව පේනවා. තව එකක් අපි ටයිප් කරමු බලන්න. මෙහෙම. මේ ටයිප් කරේ කැරක්ටර් මැප් එක භාවිතා කරන්නේ නැතුව. දැන් අපි කැරක්ටර් මැප් එක භාවිතා කරලා ටයිප් කරමු. හල්ම යන්නේ හල් කිරීම හරියට එන්නේ නැහැ. මෙතනින් හල්ම යන්න ගත්තා. කොපි කරා මෙන්න මේක පේස්ට් කරා. කොපි කරන පේස්ට් කරන දේවල් මම කියලා දෙන්නම්. සයිස් එක වැඩි කරා. මෙතනින් දැන් මා යන ටයිප් කරා. එතකොට මේක හරි නැහැ. මේක අපි සාමාන්‍ය ටයිප් කරපු එක. මේ කැරක්ටර් මැප් එක භාවිත කරලා ටයිප් කරපු එක. මේක සාමාන්‍යයෙන් වියන්න. මේක කැරක්ටර් මැප් එක භාවිත කරලා ටයිප් කරපු වියන්න. එතකොට ගොඩක් සිංහල ටයිපින් වලදී අපිට කැරක්ටර් මැප් එක ගොඩක් ඕන වෙනවා. දැන් ඔයාලගේ සිංහල ටයිපින් කරන ළමයි එහෙම ඉන්නවා නම් ඒ කියන්නේ ඔයාලා ටයිප් කරනවා නම් ඒක දේවල් වලට කැරක්ටර් මැප් එක පාවිච්චි කරන්න. දැන් ඔයාලා වර්ඩ් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔයාලා ටයිප් සෙටින් පුළුවන් වෙනවා. නැත්නම් එකක් හරි වැඩක් තිබ්බොත් ඒක කමියුනිකේෂන් එකට දාලා කරගන්න එපා. තනියම කරගන්න හුරු වෙන්න ඕනේ. හරි. ඕකට තමයි කැරක්ටර් මැප් එක තියෙන්නේ. right. ලියන්න ස්ක්‍රීන් සේවර්. ස්ක්‍රීන් සේවර් කියලා මාතෘකාව ලියන්න. ස්ක්‍රීන් සේවර් කියලා මාතෘකාව ලියන්න. යට තියෙන එක ලියන්න එපා. මම ඒක ඔයාලට විස්තර කරලා දෙන්නම්. හරි. දැන් බලන්න. ස්ක්‍රීන් සේවර් එකක් තියෙන්නේ මොකක්ද ස්ක්‍රීන් සේවර්. ස්ක්‍රීන් සේවර්. සේවර් කියලා කියන්නේ ආරක්ෂා කරනවා කියන එක. ආරක්ෂා කරනවා. ස්ක්‍රීන් එක ආරක්ෂා කරන්නාට තමයි කියන්නේ ස්ක්‍රීන් සේවර් කියලා. හරි. අයි ස්ක්‍රීන් එක ආරක්ෂා කරන්නේ. ස්ක්‍රීන් එක ආරක්ෂා කරන්නේ මෙන්න මේ හින්දා. ඔයාලා කම්පියුටර්ස් භාවිතා කරද්දී බොහෝ වෙලාවක් එකම ඉමේජ් එක කම්පියුටර් එකේ ඩෙස්ක්ටොප් එකේ තියෙනවා නම් දැන් මෙන්න මෙහෙම මේක ඕපන් කරලා මම මේක තියෙනවා මොකවත් වෙනස් කරන්න නැහැ උදේ 8ට කම්පියුටර් එක දාන්න හවස 5ට මෙහෙම 5 වෙනකම් මෙහෙම තියෙනවා මොකවත් මේක එහා මෙහාවත් මෙහෙම කරන්නේ නැහැ හරි ඔහොම ගොඩාක් අර තිබ්බහම ප්‍රශ්නයක් එනවා මෙන්න මේකේ ඡායාවක් වගේ දෙයක් ස්ක්‍රීන් එකේ ඉතුරු වෙන්න පුළුවන්. ටිකක් ගොඩක් කලාතුරකින් තමයි එන්නේ. මෙන්න මේ වගේ එක ඡායාවක් වගේ ස්ක්‍රීන් එකේ ඉතුරු වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ඒකෙන් වළක්වා ගන්න තමයි අපි ස්ක්‍රීන් සේවර් එකක් භාවිත කරන්නේ. ඒකෙන් වළක්වා ගන්න තමයි අපි ස්ක්‍රීන් සේවර් එකක් භාවිත කරන්නේ. ස්ක්‍රීන් සේවර් එකකින් වෙන්නේ ස්ක්‍රීන් එක නිතරම වෙනස් කරනවා. ස්ක්‍රීන් සේවර් එකකින් වෙන්නේ ස්ක්‍රීන් එක නිතරම වෙනස් කරනවා. මම ඔයාලට හරි ගස්සලා පෙන්නන්නම්. රයිට් ක්ලික් කරා පර්සනලයිස් කියන එකට ගියා. මෙතනින් ලොක් ස්ක්‍රීන් කියන එකට ගියා. මම ආයන්න ඩෙස්ක්ටොප් එකේ මෙහෙම කිස් තැනක රයිට් ක්ලික් කරා. දැන් මේ ෆෝල්ඩර් එකක් උඩ රයිට් ක්ලික් කරාම එන්නේ නැහැ. ෆයිල් එකක් උඩ රයිට් ක්ලික් කරාම එන්නේ නැහැ. කිස් තැනක රයිට් ක්ලික් කරන්න පර්සනලයිස් කියන එකට යන්න. පර්සනලයිස් කියන එකේ යන්න ලොක් ස්ක්‍රීන් කියන එකට. ලොක් ස්ක්‍රීන් කියන එකේ මෙතන තියෙනවා ස්ක්‍රීන් සේවර් සෙටින්ග්ස්. ස්ක්‍රීන් සේවර් සෙටින්ග්ස්. හරි. දැන් මෙතනින් බලන්න මේ මම දාදින විස්ටිෆයි කියලා එකක්. මගේ මොනිටර් එක විනාඩි 5ක් තිබ්බොත් එහෙම නිකන් මෙන්න මේ ස්ක්‍රීන් සේවර් එක ඇක්ටිව් වෙනවා. බලමු ඇක්ටිව් වුණාම කොහොමද තියෙන්නේ කියලා. ප්‍රිවිව් එක අපිට බලන්න පුළුවන්. අන්න හොම තමයි ඇක්ටිව් වුණාම තියෙන්නේ. මේ ස්ක්‍රීන් සේවර් එක නැතුව වෙන ස්ක්‍රීන් සේවර් වුණා දාන්න පුළුවන්. මම දානවා මේ බබල්ස් කියන එක මේ.
මොනිටර් එක නිකන් විනාඩි 5ක් තිබ්බොත් එහෙම විනාඩි 5ක් මම මෙතෙන්ට එකක් දැම්මොත් එහෙම ස්ක්‍රීන් එක එක විනාඩියක් නිකන් තිබ්බොත් එහෙම මෙන්න මේ වගේ බෝල එනවා බබල්ස් එනවා ඒක අපිට මවුස් එක එහා මෙහා කරලා අපිට පුළුවන් ඒක අයින් කරගන්න මවුස් එක හෙල්ලුවොත් ඒක අයින් වෙනවා මම සාමාන්‍යයෙන් මේක විනාඩි 5ක් වගේ තමයි දාලා තියෙන්නේ ප්‍රීවියු එක බලනවා මේ විදිහට එනවා බෝල එනවා මවුස් එක හොල්ලලා අයින් කරන්න පුළුවන් මම දාලා තියෙන්නේ මෙන්න මේ මිස්ටිෆයි කියන එක මේක දැම්මා ඕකේ කරා ඔහොම තමයි ස්ක්‍රීන් සේව් එකක් දාන්නේ ඒක ස්ක්‍රීන් සේව් එකෙන් වෙන්නේ ස්ක්‍රීන් එක නිතරම වෙනස් වෙන එක ස්ක්‍රීන් එක නිතරම වෙනස් වෙනවා දීර්ඝ වේලාවක් එක විදිහට තියෙන්නේ නැහැ රයිට් අපි දැන් අරක ලියා ගමු I screen save එක තියෙනවා if the save image stays on the screen too long දීර්ඝ වේලාවක් තියෙනවා නම් there is a danger that image will leave a permanent imprint on the screen ඒකේ permanent image එකක් ඡායාවක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා screen save එකෙන් ඒ වගේ දෙයක් වළක්වා ගන්න පුළුවන් right ලියන්න මේක drives and folders මේ තියෙන්නේ hard disk drive එකක් නේ මේකට කියනවා hard disk drive කියලා මේක CD drive එක එන්න මේක folder මේක folder එකක් මේක hard disk drive එකක් මේක CD drive එකක් මෙන්න මේක folder එකක් මේක මොකවත් ඇඳ ගන්න ඕනේ නැහැ ඇඳගත්තොත් කමක් නැහැ පොඩි කොට පොඩියට ඇඳගත්තොත් කමක් නැහැ මොකද මේ අයිකන්ස් ටික ඔයාලා පොඩ්ඩක් පුරු වෙන්න ඕනේ දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වෙනවා කියන what are drives මොනවද මේ drives කියලා කියන්නේ හරි මම ඔයාලට වෙනම කම්පියුටර් කොහෙද drives කියන්නේ කියලා disk piece එකට ගියාම මෙතනින් තියෙනවා drives හතරක් නේ drives හතරක් වෙනවා C D E F C D E F drive එකක් කියලා කියන්නේ අපි දන්නනේ කම්පියුටර් එකක තියෙන hard disk එකක් එක්ක hard disk drive එකක් එහෙම නැත්නම් solid state disk එකක් සමහරවිට ওই දෙකම තියෙන්නත් පුළුවන් මම ඒක ඔයාලට කියන්න තියෙන්නේ සමහරවිට hard disk එකක් එහෙම නැත්නම් solid state disk එකක් නම් ওই දෙකම තියෙන්න පුළුවන් ඒවා වෙන වෙනම partitions වලට බෙදන්න පුළුවන්
පාටිෂන්ස් වලට බෙදන්න පුළුවන්. හරියට ගෙයක් හදලා කාමර හදනවා වගේ. ඒ පාටිෂන්ස් තමයි මේ තියෙන්නේ. C D E F කියලා. කොට කියන්නේ පාටිෂන්ස්. එතකොට මේ පාටිෂන්ස් භාවිත කරන්නේ data store කරන්න. data store කරන්න තමයි පාටිෂන්ස් භාවිත කරන්නේ. C පාටිෂන් එක භාවිත කරන්නේ Windows වලට. මේ Windows logo එක තියෙන්නේ ඒකට තමයි Windows operating system එක install කරලා තියෙන්නේ. C එකට තමයි Windows operating system එක install කරලා තියෙන්නේ. ඒකයි මේ Windows logo එක තියෙන්නේ. අවශ්‍යම drives දෙකක් තියෙනවා hard disk drive එක එහෙම නැත්නම් CD drive එක. දැන් අලුතෙන් එන laptop වල CD drives නැහැ. hard disk drive එකත් එක්ක SSD එකක් තියෙන්නේ නැත්නම් solid state disk එකක්. partitions තියෙනවා C D E කියලා මේ තියෙන්නේ C D E F වගේ තියෙන පුළුවන්. C එක වෙන් කරලා තියෙන operating system එකට. නැත්නම් Windows වල තමයි C එක වෙන් කරලා තියෙන්නේ. එතකොට අපි සාමාන්‍ය files එහෙම copy කරනවා නම් copy කරන්න මේකට copy කරන්න පුළුවන්. Education වලට software වලට entertainment download and others. මේවා අපිට එකින් එක නම් කරන්න පුළුවන්. rename කරන්න පුළුවන්. මේකට අපි films එහෙම films TV series මොනවා C එකකට දාන්න නැහැ. මේවට තමයි දාන්නේ. හරි මේක ලියා ගන්න. හරිනේ ඔයාලා ලියා ගන්න. ඊට පස්සේ මෙන්න මේකට ලියන්න what are folders. What are folders කියන්නේ. Used to organize the data stored on your drives. Used to organize the data stored on your drives. Data organize කරන්න තමයි folder එක තියෙන්නේ. Data organize කරන්න තමයි folder එක තියෙන්නේ. data organize කරන්න තමයි folder එක තියෙන්නේ. හිතන්නකෝ දැන් මෙහෙම පුළුවන් මේ තියෙන class මගේ තියෙන files ටිකක් නේ. මේ folder එකේ තියෙන practical test. මේ folder එකේ තියෙන online classes වල recordings ටික ඔක්කොම. මේකේ තියෙන lecture notes ටික. මේකේ තියෙන exam register දේවල්. මේකේ තියෙන exam practice. මේකේ තියෙන exam results එක මාසෙට එක ඒවා. ඔය විදිහට තමයි folders අපි හදන්නේ. ඒ කියන්නේ files දාන්න තමයි files හරියට දාන්න. අර කඩේ ගිහිල්ලා බඩු වෙන උදාහරණ මතක කරගන්නකො. අල වලට වෙනම මල්ලක්, ලුණු වලට වෙනම මල්ලක්, පාල් වලට වෙනම මල්ලක්. නැතු folder එකකින් ඇති වැඩක් නැහැ. හරි. මම හිතනවා අද කරපු දේවල් ටික ඔයාලට තේරුණා කියලා. මම ඊට එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා ඔයාලට අහන්න පුළුවන්. ප්‍රශ්න මොනවා හරි තියෙනවා ඔයාලට අහන්න පුළුවන්. අපේ chat box එකේ දැම්ම ප්‍රශ්නයක් නැහැ. එක්ක chat box එකේ දාන්න නැත්නම් mic එක unmute කරලා කතා කරන්නත් පුළුවන්. මම හිතනවා ඔබ ප්‍රශ්නයක් නැහැ කියලා. ප්‍රශ්නයක් තිබ්බොත් මට WhatsApp message එකක් දාන්න. මම හිතනවා ඔයාලට lesson එක හොඳට තේරෙනවා කියලා. එහෙනම් කලින් වීඩියෝස් ටිකත් ඔයාලා බලපු නැති ඒවා තියෙන බලන්න. මේක ගොඩක් බලන්න. මේක කර කර ප්‍රැක්ටිස් කරන්න. රෙකෝඩින් එක දැම්මම ෂුවර්ම නම් විතරක් කරන්න. කරපු දේවල් ටික. නැත්නම් රෙකෝඩින් එක දැම්මහම ඒක බල කරන්න. හරි මම එහෙනම් අදට ක්ලාස් එක මෙතනින් නවත්තනවා. ඉස්සරහට යන වැඩ ටික ඔයාලා හොඳට කරන්න. හැමෝටම සුබ දවසක්.